පිංගුතුනි අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 8 වෙනි වයසේ වෙසක් පුන් පොය දවසක මේ වගේ සවස් කාලයක මේ සේරුවිල භූමියට 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කළා. මමද මාගේ ජීවිතේ භාග්‍යයක් කොට සලකනවා. පින්වතුනි ඔබද භාග්‍යයක් කොට සලකන්න වෙසක් පුන් පොය දවසක 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු භූමියකම වෙසක් පුන් පොය දවසක බණ අසන්න ලැබෙනවා කියලා සන්තෝෂයටපත් වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා මේ භූමියේ වැඩ ඉඳලා සමිද්දි සුමන නාරජුන්ට මේ භූමිය බාර කළා. නාරජු කැමති වුණේ නෑ මේ භූමියෙන් නවතින්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා නාරජුනි මොකද මේ නාරජු සවැත් නුවරයි ඔහුගේ විමන තිබුණේ. 6 කෝටියක් නාපිරිවර සහිත එතුමාගේ මව් ඉන්දමානවිකා නාග කන්‍යාව 3 කෝටියක් නාග පිරිවර සහිතව මේ සේරුවිල සෑමලුවේ සමනොප්පල නාරජතුමා ඇතුළු කෝටියක් නාග පිරිස සේරුවිල සෑමලුවෙන් එපිට ජයසේන නාරජු ප්‍රධාන 2 කෝටියක් නාග පිරිස මේ සේරුවිල සෑය රකින්නවා 12 කෝටියක් නාග පිරිස. සුමන සමිද්දි නාරජුට බුදුරජාණන් වහන්සේ වදාලා නාරජුනි ඔබ මේ භූමිය රකින්න ඕන අනාගතී තථාගතයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටන්නේ මේ භූමියේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ දෙනෙතින් දැක දැක ඉඳයි මා ආසා. නාරජුනි මීට කලින් පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ භූමියට වැඩම කළ මොහොතේ ඔබයි මේ භූමිය ආරක්ෂා කළේ. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ භූමිය රැක්කේ ඔබ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙත් මේ භූමිය රැක්කේ ඔබ. වර එක රජ කෙනෙක් ලෙස වර එක දිව්‍ය රාජයෙක් ලෙස මේ භූමියේම ඔබට බවන පහළ වුණා. ඒ නිසා ඔබට හිමි වූ දායාදයක් තමයි මේ භූමිය ඔබගේ භවන කරගන්න එක. ඒ නිසා අනාගතේ ලලාට ධාතු සෑය වෙනුවෙන් මේ භූමිය රැකගන්න කියලා නාරජුන්ට පැවරුවා. වෙසක් පුන් පොය දවසක තමයි විමංගත වුණේ ඒ නාරජු මේ සේරුවිල භූමියේ. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර ගණනාවක් ගත වුණාට පසු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා වසර ගණනාවක් ගත වුණාට පසු කාවන්තිස්ස නිරිඳු චුල්ල පිණ්ඩපාතක තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු සංගරුවන් වහන්සේලා පෙරටු කරගෙන මේ භූමිය සොයාගෙන ලලාට ධාතුන් වහන්සේ වඩම්වගෙන ආ ගමනේ අද වාගේ වෙසක් පුන් පොය දවසක තමයි මේ සෑ භූමිය සමතලා කරලා මේ උතුම් සේරුවිල මහා සෑරජානන් වහන්සේට පළමු මුල් ගඩොල තැන්පත් කළේ අද වාගේ වෙසක් පුන් පොය දවසක. ඒ වාගේ දවසක අපිට සේරුවිල සෑ භූමියේ බණ අසන්න ලැබීම කුයිතරම්නම් වාසනාවක්ද. ඉතින් පින්වතුනි මේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේගේ ඇතුලේ ඊටාම සුවඳවත් වූ ධාතු ගර්භයක් තිබෙනවා. මේ සේරුවිල සෑරජානන් වහන්සේගේ ධාතු ගර්භයේ දෙවෙනි වෙන්නේ රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට පමණයි. රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයේ කරවන්න දුටුගැමුණු රජුරවන්ට අත්දැකීමක් විදිහට ලැබුණේ තමන්ගේ පිය රජු ලලාට ධාතු සෑයේ කළ ධාතු ගර්භයයි. මේ උතුම් ධාතු ගර්භය ඇතුලේ මේ අපිට පේන ශ්‍රීමත් ලලාට ධාතු සෑයේ ඇතුලේ එදා වෙසක් පුන් පොය දවසක මගේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වශයෙන් ඉපදෙද්දී වෙසක් පුන් පොය දවසක ඉපදුන යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ප්‍රතිමාව මේ සෑ ගර්භය ඇතුලේ නිර්මාණය කළා තිබෙනවා.
මේ සෑ ගර්භයේ ඇතුලේ වෙසක් පුම් පෝය දවසක සිදුහක් කුමරු සමගම ඉපදුන චන්න ඇමතිගේ රූපය, ඒ වගේම කන්තක අශ්වයාගේ රූපය, කාලුදා යමාත්‍යාගේ රූපය, ආනන්ද තෙරුන් වහන්සේගේ රූපය, ඒ වගේම ජයසිරි මහා බෝධීන් වහන්සේගේ බෝධි වෘක්ෂය මේ ශ්‍රේරුවිල ලලාට ධාතු සෑයේ සුවඳවත් ධාතු ගර්භයෙන් නිර්මාණය කළා තිබෙනවා. වෙසක් පුම් පෝය දවසක සහජාතු වස්තු සිදුහත් බෝසතුන් සමග උපන් ඒ වස්තු සියල්ල නිර්මාණය කළා තිබෙනවා. වෙසක් පුම් පෝය දවසක සම්බුදු බවට පත්වී වෙසක් පුම් පෝය දවසක පිරිනිවන් පෑවාද ඒ අතරතුර සම්බුද්ධ ජීවිතයේ සිදු වූ විශේෂ සිදුවීම් මේ සෑ ගර්භයේ නිර්මාණය කළා තිබෙනවා. ඒ සෑ ගර්භයේ ඇතුලේ එදා වෙසක් පුම් පෝය දවසක සම්මා සම්බුදු බවට පත් වූ සඩ්වර්ණ බුද්ධ රශ්මි දහරා විහිදුවෙන මගේ බුදුරජාණන් වහන්සේගේ රන්වන් රම් ප්‍රතිමා වහන්සේ නමක් මේ උතුම් සෑ ගර්භයේ මැද නිර්මාණය කළා තිබෙනවා. ඒ සෑයේ නේත්‍රා නිල් මණිකෙන් තිබෙන්නේ. ඒ වගේම ඇහිබැම නීල මාණික්කෙන් තිබෙන්නේ. ඒ ප්‍රතිමා වහන්සේගේ නළලේ තමයි ලලාට ධාතුන් වහන්සේ කිඳා බැහැලා තියෙන ඉරුදියෙන්. ලලාට ධාතුන් වහන්සේ කරඬුවක් ඇතුලේ නෙමෙයි වැඩෙන්නේ. ප්‍රතිමාවේ නළලේ වැඩ සිටින්නේ. කේශ ධාතුන් වහන්සේ කරඬුවක් ඇතුලේ නෙමෙයි වැඩ සිටින්නේ. ඒ ප්‍රතිමාවේ කේශ ධාතු වල දක්ෂිනාවර්තව කැරකිලා වැඩ සිටින්නේ. ඉතින් ඒ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේට උපහාර පූජා පිණිසයි මතක් කළේ. පින්වතුනි, කලාතුරකින් ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේ නමක් මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ක් වුණ කාලේ පහළ වුණා නෙව. මග්නිසාදයට මීට කලින් ලෝකේ බුදුවරු පහළ වෙලා තිබෙන්නේ අවුරුදු 80000ක් තියෙන කාලේ. අවුරුදු 70000ක් තියෙන කාලේ. අවුරුදු 60000ක් තියෙන කාලේ. අවුරුදු 40000ක්, අවුරුදු 30000ක්, අවුරුදු 20000ක් කාලේ ලෝකෙ බුදුවරු පහළ වෙලා තියෙනවා. බලන්න ආශ්චර්යයක්. නිරාගිනි මැදින් කෙසරු සලා සුවඳ විහිදවා නැගෙන නෙළුම් කුසුමක් වගේ මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේ නමක් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100ක් ගිය තැන පහළ වුණා නෙව. බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම් අපිට කුමකින් කුමක් සිදු වේවිද? දැනටත් සිද්ධ වී ඇති වින්නහි දෙස බලාගෙන යන කල බුදු කෙනෙක් පහළ නොවුණා නම් අන්ධකාරයෙන් අන්ධකාරයට, නිරාගින්නෙන් නිරාගින්නට, ලෝධිය හැලියෙන් ලෝධිය හැලියට වැටෙන නිර්හිසත්තු වෙවි මේ සංසාරේ කෙලවරක් නැතුව යන්න ඉරණම් හදාගත්ත මනුස්ස වර්ගයා අතරයි අපි ඉපදුනේ. බලන්න මේ ලෝකේ අපි පිනක් කියලා, කුසලයක් කියලා, යහපත් දෙයක් කියලා දෙයක් රැස් කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ නිසා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා මේ සකල දුක්ඛ කන්දෙන් නිදහස් වීම පිණිස, අමා මහ නිවන ලබා ගැනීම පිණිස ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම තුලින් තමයි සකල ලෝක සත්වයාට නුවණැත්තන් හට අමා නිවන අවබෝධ කරගන්න වාසනාව ලැබෙන්නේ. ඉතින් එදා කපිලවස්තුවේ සුද්ධෝදන මහරජතුමාගේ මාලිගාවේ සඳක් වැඩෙනවා වගේ වැඩුණ මහ බෝධිසත්වයන් වහන්සේ 16 වෙනි වියේදී අබිරූපී වූ මහා ගුණස්කන්ධයකින් යුතු පිවිතුරු හදවතක් තියෙන යසෝදරාණන් වූ කුල කුමරිය සමග අබිරූපවත් සොඳුරු කුමරිය සමග විවාහපත් වුණා. 29 වෙනි වියේදී ඒ මහා බෝධිසත්වයන් වහන්සේට සතර පෙර නිමිති දකින්නට ලැබුණා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් පැවිදිරුවා. ඒතර මහල්ලෙක් දකින්නකොටම අනේ අපිත් වයසට යනවනේ කියලා. යම් සත්වෙක් වයසට යන්නේ ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා කියලා වයසක කෙනෙක්ගේ
මහලු රුව දුටු පමණින් උපතට නිග්‍රහ කරන තරම් ප්‍රඥාවක් බෝධිසත්වයන් තුල තිබුණා. මහල්ලි දැක්ක ගමන්ම මහල්ලට ගැරෙහුවේ නැහැ. වයසට යන්නේ ඉපදුන නිසා නම් ඉපදීමට නින්දා වේවා. ලෙඩ වෙන්නේ ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා. ලෙඩ වුණ කෙනාට ලෙඩේට ගැරෙහුවේ නැහැ. මරණයටපත් වෙන්නේ ඉපදුන නිසා නම් ඒ ඉපදීමට නින්දා වේවා. මරණයටවත් මැරිච්ච කෙනාටවත් ගැරෙහුවේ නැහැ. මේ ලෝක සත්වයා මුලාවෙන් මුලාවට පත්වන අන්ධකාරයෙන් අන්ධකාරයට යන මඳ තුනක් තියෙනවා. ඒ තමයි ජීවිත මඳය. ඒ කියන්නේ මිනිසුන්ට මැරෙනවා කියලා සංඥාවක් නැහැ. ජීවත් වෙනවා කියලාමයි හිතෙන්නේ. දැන් අනාගතේට කොහොම වෙයිද, අපිට කණ්ඩ නැති වෙයිද, බොන්න නැති වෙයිද, අපි හාමතේ මැරෙයිද කියලා අනාගතයක් ගැන හිතනවා. අපි හෙට මැරෙයිද කියලා කවුරුවත් හිතන්නේ. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මාරසේනේන මච්චුණා. අද කළ යුතු යහපත් දේවල් අද නිව කරන්න ඕන. කවුද දන්නේ හිත මැරෙයිද කියලා? ඔබ අප කවුරුත් මාරයා සමග ගිවිසුම් ගහලා නැහැ. අවුරුදු 60ක් ඉන්නම් 80ක් ඉන්නම් 100ක් ඉන්නම් එතකල් අපිට පොඩි chance එකක් දෙන්න කියලා මාරයත් එක්ක ගිවිසුම් ගහලා නැහැ. හිත මැරෙයිද කියලා කවුද දන්නේ? ඒ වුණාට අපිට හිතෙනවා අපි ජීවත් වෙයි කියලා. අපි මැරෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. සමහර මිනිස්සු ඉන්නේ කල්පයක් ඉන්නවා වගේ. මැරෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. අන්න ඒකට කියනවා ජීවිත මන්දියේ කියලා. යම් කෙනෙක් කයෙන් දුසිරිතේ දෙනවා නම්, වචනෙන් දුසිරිතේ දෙනවා නම්, සිතින් දුසිරිතේ දෙනවා නම්, ඒ යෙදෙන්නේ ජීවිත මන්දිය නිසා. ඒ ජීවිත මන්දිය ප්‍රහාණය වුණා මගේ බෝධිසත්වයන්ට ගිහි ගෙදර ඉද්දීම. ගෙවල් අත්හැරලා අභිනිෂ්ක්‍රමණය කරන්න පා ඔසවන්න කලින් ජීවිත මන්දිය ප්‍රහාණය වුණා. ඒ නිසා දවස් 15කට එක දවසක් මුං ඇටයක් වළඳලා දුෂ්කර ක්‍රියා කළා. මම මැරෙයිදෝ කියලා හිතෙන්නේ කියන්නේ බය නෑ. ජීවිත මදේ නැති නිසා පාන වතුර කෝප්පයක් බීලා දවස් 15ක් ඉන්නවා. මම මැරෙයිද කියලා හිතෙන්නේ මරණයට බය නෑ. ජීවිත මදේ ප්‍රහාණය වෙච්ච නිසා මේ ඇස් ඇතුළට ගිහිල්ලා ලිඳක වගේ ඇහි කළු ඉංගිරියාව පෙනුණා. ඇට සැකිල්ල පෙනුණා. බඩ අල්ලනකොට පිට ගොන්දා වුණා. පිට අල්ලනකොට බඩ වුණා. මේ රෝම කූප ගැලවි වැටුණා. ශරීරයේ ඇට සැකිල්ලක් වුණා. මල මුත්‍රා කරන් නැගිටෙද්දී ඒ මල මුත්‍රා ගොඩේ වැටුණා. බය නැහැ. ඒ ජීවිත මන්දේ ප්‍රහාණය වෙච්ච නිසා. අපි මෙච්චර දත කට කන්නේ මැරෙන්න බයයි. මේ වාතාවරෙන්න බයයි. දාලා යන්න බයයි. ඒ ජීවිත මන්දය මහ බෝධිසත්වයන්ගේ හිතෙන් තරුණ වේදීම අභිනිෂ්ක්‍රමණයට පා ඔසවන්න කලින් ප්‍රහාණය වුණා. මැරෙනවා කියන එක හිතට එච්චර කිඳා බැස්සා. ඊට පස්සේ ලෙඩෙක් දකින්නකොට ඒ නිරෝගීකම පිළිබඳව තිබ්බනම් ආරෝග්‍ය මදය. ඒ මිනිසුන්ගේ මේ ඔක්කොම සෙල්ලා ලෙඩ වෙන්නේ නැහැ කියන අදහසත් එක්කනේ. බලන්නකො මිනිස්සුෙකුට ලෙඩක් වුණාම කොරෝනා හැදුනා මේ මිනිස්සු අසරණ වෙන අසරණවිල්ල. පිළිකාවක් හැදුනට පස්සේ ලෝකෙම කඩා වැටුණා වගේ අසරණ වෙන අසරණවිල්ල. ඔපරේෂන් එකක් කියනකොට බය වෙන බයවිල්ල. කකුල කපන්න ඕන කියනකොට ඊළඟට හදවතේ මෙහෙම සැත්කමක් තියෙනවා කියනකොට, එහෙම නැත්නම් මොළේ මෙහෙම සැත්කමක් තියෙනවා කියනකොට කොහොමද බය වෙන බයවිල්ල? වසංගත කාලේ කොහොමද බය වෙන බයවිල්ල? මගේ බෝධිසත්වයන් වහන්සේට කය නිරෝගී කියලා, මන්නම් ලෙඩ වෙන්නේ නැහැ කියලා යම්කිසි ජීවිත ආරෝග්‍ය මදයක් තිබ්බද ඒ ආරෝග්‍ය මදය ගිහි ජීවිතේම ප්‍රහාණය වුණා.
ඒ නිසා එදා එක මුං ඇටයක් වළඳලා ඉද්දී මම මෙහෙම කෑම නොගත්තොත් මාව ලෙඩ වෙයිද කියලා හිතුන්නේ නැහැ. මොකද හිතෙන් නිරෝගීකම වැළඳගෙන නැහැ. ලෙඩ වෙනවා කියන සංඥාවෙන් වාසය කළා. තමන් මහා විකට භෝජනේ කියලා මහා බෝධිසත්වයෝ දුෂ්කර ක්‍රියා කරද්දී භෝජනයක් වැළඳුවා. ඒ කියන්නේ තමන්ගේම මුත්‍රා තමන්ම බොනවා. තමන්ගේම අසුචි තමන්ම කනවා. දුෂ්කර ක්‍රියා කරන කාලේ අවසානයේ මුත්‍රා අසුචි ශරීරේ නැති වෙලා ගියා. ගවයන් ඉන්න ගාල් වලට ගිහිල්ලා මුල් කාලේ ඒ පොඩි ගව පැට්ටු වර්චස් කරන දේවල් ආහාරයට අරන් තින ඒ කාලේ තිබ්බ දුෂ්කර ප්‍රතිපදා. මෙහෙම වෙද්දී මාව ලෙඩ වෙයිදෝ කියලා ලෙඩේට බය වුන්නේ නැහැ. අද පිනිපොදක් කෙනෙකුට මිනිස්සු සෙම හැදෙයිද කියලා බයයි. දෝවිලි ඇවිස්සෙනකොට ලෙඩ වෙයිදෝ කියලා මිනිස්සු බයයි. කවුරු හරි කහිනකොට උගුර රෙදෙනවා කියනකොට අනේ අපිටත් කොරෝනා හැදෙයිදෝ කියලා මිනිස්සු බයයි. ඔයාගේ ශරීරේ මොන හරි ගැටිත්තක් වගේ නහරවල තියෙනවා කියනකොට පිළිකාවක් දෝ කියලා බයයි. හේතුව ශරීරයෙන් නිරෝගී මම ලෙඩ නැති කෙනෙක් මෙන්න ලෙඩක් හැදිලා කියලා අමුතුවෙන් ආපු දෙයක් විදිහට බය වෙනවා. බෝධිසත්වයෝ ලෙඩවීම සත්වයා උරුම කරගෙන ඉන්නේ කියලා ආරෝග්‍ය මන්දේ ප්‍රහාණය කරපු සිතෙන්මයි පළවෙනි පියවර අභිනිෂ්ක්‍රමණයේ දේශෙව්වේ. ඒ නිසා කොයිතරම් ආහාර පාන හිගවිලා ගියත් ඇට සැකිල්ලක්ව වැටි ගියත් මාව ලෙඩ වෙයි කියලා බෝධිසත්වයන් බය වුණේ නැහැ. ඒ බෝසත් සිත කම්පා නැහැ. අකම්පිතයි මගේ බෝධිසත්වයන්ගේ සිත. බුදුරු ගැන කවර කතාවද? මේ ලෝක සත්වයා තවත් දුෂ්චරිතයේ දෙන මදයක් තමයි ජීවිත මදය. ආරෝග්‍ය මදය, ඊළඟට ජීවිත තරුණ මදය. අනිත් එක තමයි තරුණ මදය. තරුණ මදය කියලා කියන්නේ මේ වයසට යන්නේ නැහැ කියලා හිතන එක. තරුණකම. ඒ තරුණකම ඉහට ගහපු ගම එයා සම්පූර්ණයෙන්ම ආයේ එතනින් එහා දෙයක් නැහැ. දැන් මේ දඟලවිල්ල නැටිල්ල ඉලන්දාරින්ගෙන් එන්නේ වයසක අයට වඩා ওই තරුණ මදේ නිසා. මගේ බෝධිසත්වයන් වහන්සේ මම වයසට යන කෙනෙක්, දිරණ කෙනෙක් කියලා තරුණ මදේ ප්‍රහාණය වුණ සිටින් සිරිපා එසෙව්වේ අභිනිෂ්ක්‍රමණයට. ඒ නිසා එදා දවස් 15කට වතාවක් මොන් ඇටයක් වළඳා සිටිද්දී මගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හිබි රූපේ වෙනස් වෙනව නේද කියලා බයක් හිතුන්නේ නැහැ. අද මිනිස්සු අවුවේ යන්න බයයි කළු වෙයි කියලා. කොණ්ඩේ සුදු වෙනකොට බයයි. හැම රැලි වැටෙනකොට බයයි. අතපය වාරු නැති කෙනෙකුට බයයි. තරුණකම වැළඳගෙන ඉන්නවා. තරුණකම වැළඳගෙන ඉන්නවා. බොහෝ දෙනාගේ ජීවිතේ දිහා තමන් දෙස බැලුවොත් තමන්ගේ වයසට නෙවෙයි හිත තියෙන්නේ. වයසක මිනිස්සු තරුණ හිතෙන් ඉන්නවා. තරුණ සිතිවිලි වලින් ඉන්නවා. පරිණත සිතිවිලි නැතුව ඉන්නවා. ළමා කමෙන් ඉන්නවා. බොළඳ කමෙන් ඉන්නවා. ඉලන්දාරී කියලා. අපි අතපය වාරු නැතිව ලෙඩ ඇඳට වැටෙන තරම් වයසට යනවා නේද කියලා කල්පනා කරන්නේ. බෝධිසත්වයන්ගේ අබිනීල නෙත් තිබ්බා. රන්වන් රන් ශ්‍රී දේහේ තිබුණා. ඒ වගේම සුකුමච්චවි දෝවිලි නොරදින සමක් තිබුණා. මේ අත්වල පාවල මතු පිට මස් පිරීලා තිබුණා දෙතිස් මහ පුරුෂ ලක්ෂණ. ඒ සියල්ල ඇතුළට කිඳා බැස්සා ඇටසැකිල්ලක් වුණා. අතුරුදහන් වෙලා ගියා දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බාහිර පෙනෙන ලක්ෂණ දුක හිතුන්නේ නැහැ. දුකෙන් අදුෂ්කර ක්‍රියා කළේ නැහැ. වීරයෙන් දුෂ්කර ක්‍රියා කළේ. ඒ මන්ද තුනම ප්‍රහාණය වුණා. බුදුරජාන් වහන්සේ වදාලා මේ ජීවිත මන්දේ, ආරෝග්‍ය මන්දේ, තරුණ මන්දේ කියන මන්ද තුන නිසා තමයි සතර අපායේ සත්වයා පිරෙන්නේ. මිනිස්සු දුෂ්චරිතය කරන්නේ. එහෙනම් අපේ අතින් යම් දුෂ්චරිතයක් වෙනවා නම්, සතර අපායේ යන කෙලෙස් කර්ම සකස් වෙනවා නම් අපි තුලින් ප්‍රහාණය නොවුනේම ජීවිත මන්දයයි. ආරෝග්‍ය මන්දයයි. ඊළඟට යෞවන මන්දයයි.
ඉතින් මේ මද තුනම ප්‍රහාණය වුණා. එතකොට කාත් කවුරුවත් මේවා විස්තර කරලා දෙන්න කලින් එහෙම කරන්නේ නැතුව තමා විසින්ම සතර අපායට යන සංයෝජන ප්‍රහාණය කරගත්තා කියනවා නම් ඒ ආශ්චර්යයක් නෙවෙයිද? ඒ කෙලෙස් ප්‍රහාණය කර ගැනීම ආශ්චර්යයක් නොවේද? එයින් අදහස් වෙන්නේ බෝසත් කාලයේම ගිහි ගෙදරින් නික්මෙනෙකුටම සෝවාන් වුණා කියන එක නෙවෙයි. ඒ හේතු නැති කළා. ඊට පස්සේ මහා බෝධිසත්වෝට හැම වෙලාවෙම පෙනුනේ රාජ සම්පත්තිය. සොඳුරු යසෝදරාගේ රිදී සීනුවක හඬක් යසෝදරාවන්ට තිබුණා. කිඳුරුවෙකුගේ ඇස් පරයාගේ සුන්දර නෙත් සඟලක් යසෝදරාවන්ට තිබුණා. මොනර පිල් කලඹක් පරයා යන නීලවන්න කෙස් කලඹක් ඈ විදහා දැක්වුවා. ඇයගේ ශරීරය රන්වන් පාටෙන් බැබළුණා. සක්විති රජ කෙනෙකුට හොබනා ස්ත්‍රී රත්නයක් වුණා යසෝදරා. එවන් ස්ත්‍රී රත්නයක් සිටිද්දී ඒ වගේම රම්ම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා 3කින් සීතලෙන් උණුසුමින් වැස්සෙන් පීඩාවක් ඇති නොවෙන තරම් සැප සම්පත් දුන්න පිම්බර පියාණන් කෙනෙක් සිටියා. මේ ලෝකේ ආදරේ වැඩිපුරම දක්වපු තාත්තා තමයි සුද්ධෝදන රජතුමා. තමන්ට උපන් කුමරා කිරිමවුන්ට හදාගන්න දීලා නොඉඳුල් ඒ දෙතානෙන් කිරිපෝපු ඒ මහ ප්‍රජාපතිය තරම් පිම්බර අම්මා කෙනෙක්, පිම්බර කිරි අම්මා කෙනෙක් මහ බෝසතුන්ට ලැබුණා. පයට රම්මිරි වැඩසඟල් තිබුණේ රතු පලස් මතින් මහ බෝධිසත්වයෝ ගමන් කරන්නේ. ගෙදර වැඩකාර කරන කෙනත් ඇල්හාලේ බතට මාංශ තමයි වැළඳුවේ. රාජ භෝජනය ගැන කවර කතාවද? ඊළඟට නන්ද ආදී, චන්න ආදී, කාලුදාය ආදී එකම දවසේ උපන්, එකම කාලේ උපන් තරුණ රාජ කුමාරවරු මිත්‍ර ධර්මයෙන් හිටියා. දේවදත්ත පවා විරසක උනේ පැවිදි වුණාට පස්සේ මිසක්කා පැවිදි වෙන්න කලින් නෙවෙයි. දේවදත්ත පස්සේ කාලේ සංඝයා පරිහරණය කරන්න ඉල්ලද්දී බුදුරජාණන් වහන්සේ ඒ දෙන්න බෑ කියලා අවවාද කරනකොට බුද්ධ දේශනාවේ තියෙනවා පළවෙනි ද්වේෂසිත ඉපදුනා කියලා හිතන. ඒ කියන්නේ පැවිදි වුණාට පස්සේ තමයි දේවදත්තට පළවෙනි තරහසිත ආවේ. ඉතින් කවදාවත් දේවදත්තවත් තරහින් හිටියේ නැහැ. එච්චර සොඳුරු සැප සම්පත්තියෙද්දී කවදාවත් ලෙඩ නොවී සිටිද්දී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන රූපයක්ව තිබෙද්දී ඇයි බෝසත්වුන් අභිනිෂ්ක්‍රමණය කළේ? ඒ මහ බෝධිසත්වයෝ පෙනෙන ඇහෙන දැනෙන හැම දෙයකම දැක්කා ජරා මරණ. කොච්චර ලස්සන හිටියත් මේ අය වයසට යනවා, ලෙඩ වෙනවා කියලා. ජරා මරණයටපත් වෙනවා කියලා දැක්කා. ඒ නිසා යසෝදරා දිහා බලනකොට බෝසතුන්ට හිතෙන්නේ ජරා මරණ වලටපත් වෙනවා මෙයා කියලා. ඒ නිසා රාහුල කුමරුන් උපදින සිද්ධිය හිතට එනකොට ජරා මරණ වලටපත් වෙන සිඟිත්තෙක් උපදිනවා. ජරා මරණ වලටපත් වෙන තාත්තා කෙනෙක්, පිය රජ කෙනෙක් සිටිනවා. ප්‍රජාපතිය සිටිනවා. මේ යහළු යේළුයන් සහිත මේ සම්පූර්ණ ධනයෙන් ආඩ්‍ය මේ කපිල වස්තුවම ජරා මරණ වලටපත් වෙනවා, නැසෙනවා, වෙනසෙනවා කියලා කල්පනා කරනකොට ජරා මරණ වලට අයිති නැති දෙයක් සොයාගෙන යන්න මහ බෝසතුන්ට හිතුණා. ජරා මරණ වලට අයිති නැති දෙයක් සොයාගෙන යන්න. ආර්ය පරේෂණි. දැන් අපි මේ ලෝක සත්වයා ගත්තොත් ආර්ය පරේෂණය නෙවෙයි කරන්නේ, අනාර්ය පරේෂණය. සොයන්නේ නැසෙන වෙනසෙන දෙයක්මයි. ගෙයක් හදාගන්න කල්පනා කරනවා නම් ඒ නැසෙන වෙනසෙන දෙයක් සොයනවා. අමුදරුවන් පිළිබඳව හිතනවා නම් නැසෙන වෙනසෙන දෙයක් සොයනවා.
රැකී රක්ෂා ගැන හොයනවා නම් නැසින වෙනසෙන දෙයක් හොයනවා. මිල මුදල් ගැන හොයනවා නම් නැසින වෙනසින දෙයක් හොයනවා. ඉඩ කඩම් ගැන හොයනවා නම් නැසින වෙනසින දෙයක් හොයනවා. ඔබ දිහා බලන්න. ඔබ යමක් ලබා ගන්න කැමති නම්, ඔබ යම් ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න කැමති නම්, ඔබ හොයන දේ, ඔබ ඉෂ්ට කරගන්න හදන ප්‍රාර්ථනාව ජරා මරණ වලට අයිති දේවල්. ඒවා කවදා හරි නැති වෙලා යන දේවල් ඔයාලා හොයන්නේ. මහා බෝධිසත්වයන්ට උවමනා වුණා නැසින්නේ වෙනසින්නේ නැති දෙයක් සොයන්න. ඒ නිසා ආර්ය පරිශ්‍රණයේ පිණිසයි මහා බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළේ. ඒ සොඳුරු සාන්ත පදේ වූ අමා මහ නිවන සොයාගෙන ගියා. ඒ සොයාගෙන යන ගමනේ එදා ඇසළ පුම් පෝය දවසක කාන්තක අසුපිට නැගී අනෝමා නදියෙන් ඈතරව නීල වර්ණ කෙස් කලඹ මංගල කඩුවෙන් සිඳ ගටිකාර බ්‍රහ්ම රාජ්‍ය විසින් ලබා දෙන ලද කසාවත් හැඳ පොරවා ජරා මරණ වලට අයිති නොවන අමා නිවන නම් වූ සාන්ත පදේ සොයාගෙන ගියා. මගේ බුදුරජාණන් වහන්සේ කවුරුත් දන්නේ සාන්ත පදේ කියන්නේ මොකද්ද කියලා. ඒ ජරා මරණ වලින් නිදහස් වුණ දේ මොකද්ද කියලා කවුරුවත් දන්නේ. කවුරුවත් දන්නේ නැති දෙයක් සොයාගෙන යනවා. ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ආදී ගුරුවරුන්ගෙන් සාන්ත පදේ ගැන විමසුවා. ඒ සියලු දෙනා සමාධියක් ගැන කිව්වා. ඒ සමාධියේ හට ගැනීමක් පේනවා, නැතිවීමක් පේනවා, ඒ අතර වෙනස් වීමක් පේනවා. ඒ හැම එකම ජරා මරණම පෙනුණා. සමාධියේ පවා ඇතිවීම නැතිවීම පෙනුණා. ඒ නිසා තමා විසින්ම ඒ සාන්ත පදේ හොයාගන්න ඕන කියලා මහ බෝධිසත්වයෝ 6 වසරක් උරුවේ ජනපදයේ දුෂ්කර ක්‍රියා කළා. ඇස් කිඳා බහිනකල්, ඇටි සැකිල්ල මතුවී පෙනෙනකල්. ඒ නමුචී නං වූ මාරයා පැමිණ කිව්ව ඔබට ජීවත් වෙන්න තියෙන්නේ 10.0.0.0යි. සිද්ධාර්ථ ඔය අත්තරින්ද ඔබ සොයනේ සාන්ත පදේ කියන එකක් මේ ලෝකේ කවුරුවත් හොයාගත් එකක් නෙවෙයි. ඒක ලෝකේ තියෙන එකක් නෙවෙයි. ඔක අතාරින්ද කියලා කියා හිටියා. ඒ එහෙම කියා සිටිද්දී මහා බෝධිසත්වයන් වහන්සේ අර ඇට සැකිල්ලක්ව සිටි මහා බෝධිසත්වයන් වහන්සේ මාරයට පවසා සිටියා. එම්බා මාරය, නුඹ මාර සේනා 10කින් මේ සත්වයා බැඳලා පවත්වා ගන්නවා. කාමාත්තේ පඨමා සේනා ဒုတိ ය ආරති උච්චති. කාමෙන්, ආරතියෙන්, සාපිපාසාවෙන්, තෘෂ්ණාවෙන්, මකු බවෙන්, නිදිමත බවෙන්, ඊළඟට දැඩි බවෙන්, ලාභ සත්කාර වලින් ඔබ බැඳ තබා ගන්නවා මේ සත්වයා. එතකොට සම්මා සම්බුදු නොවී සිටියේදීම දසමර සේනා කවුද කියලා දැනගත්තා. ආශ්චර්ය නැද්ද? මගේ බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? මහා බෝධිසත්වයෝ ආශ්චර්යයි, අද්භූතයි. සම්බුදු නොවී සිටියේදීම දසමර සේනා හඳුනාගත්තා. කියනවා එම්බා මාරය, මට මේ සටනින් ජයග්‍රහණය කරලා ජයග්‍රහණය නැතුව මැරෙනවා නම් ඒක මට සැපයි පෙරදිලා ජීවත් වෙනවට වඩා. මේ සිද්ධාර්ථගේ හදවතේ සාන්ත පදය සොයාගන්න අමා නිවනටපත් වෙන්න තියෙන වීරිය කොච්චරද කියනවනම් එම්බා මාරේ බලාපන් අර සීතල ජලයේ ගලාගෙන යන නීරංජරා නදිය. මගේ වීරිය අදිස්ථාන කරනකොට මේ හමාගෙන එන සුළඟ මගේ ශරීරයේ හරහා ගිහිල්ලා අර නීරංජරා නදිය හරහා ගියොත් ওই නදිය සිඳෙන්න තරම් මගේ වීරිය ප්‍රබලයි කිව්වා. පෙරදිලා ජීවත් වෙනවට වැඩිය මේ සටනේ මේ යාම මට සැපයි කිව්වා. පියවරක් පාසා 7 වසරක් පියවරක් පාසා මාරයා පැමිණිලාවත් ඒ මහා බෝසතුන්ගේ හිතේ වීරිය නැති වෙලාවක් හොයාගන්න බැරි වුණා. සිහිය නැති වෙලාවක් හොයාගන්න බැරි වුණා. අමා නිවනට තියෙන කැමැත්ත නැති වෙලාවක් හොයාගන්න බැරි වුණා. අපි නිවන් දකින්න ඕන කියනකොට කොයිතරම් සාදුකාර දුන්නත්
ඒ සාදුකාරය අපිට නැගින්නේ බණක් අහනකොට විතරයිනේ. ගෙදර ලිප ළඟ ගියාට පස්සේ තම්බ ගන්නේ මොනවද කියලා හිතෙන්නේ. උදේ නැගිට්ටට පස්සේ අද ජීවිතේ ගත කරන්නේ කොහොමදයි කියලා හිතෙන්නේ. ළමයි ඉස්කෝලේ යවන්නේ කොහොමදයි කියලා හිතෙන්නේ. අනේ පොයට බණක් අහනකොට තමයි නිවන් දකින්න ඕන කියලා සාදු කියන්නේ. මාසෙකට වතාවක්. මගේ බෝධිසත්වයන්ගේ හදවතේ ඒ අමා නිවන නම් වූ සාන්ත පදේ සොයාගන්න තියෙන කැමැත්ත, වීරිය, සිහිය නැති වෙලාවක් අවුරුදු 7ක් පියවරක් පිටිපස්සේ මාරය ඇවිල්ලවත් හොයාගන්න බැරි වුණා. බලන්න මගේ බෝධිසත්වයන්ගේ තිබ්බ වීරිය, සිහිය, නිවන් දකින්න තිබ්බ කැමැත්ත. එදා වෙසක් පුන් පොය දවසක සුජාතා පිම්බර උපාසිකාවගේ විසින් පිළියෙල කළ කිරිපිඩු 49ක් ගුලි කොට වළඳා නේරංජරා නදියේ උඩුගම්බලා යන රන් තැටිය දෙස බලා සීත නේරංජරා නදියෙන් මගේ බෝධිසත්වයන් එතර වුණා. එදා කවුරුත් දැනගෙන හිටියේ නෑ මේ නදියෙන් එතර වෙනව වගේ මේ මහා පුරුෂයා අද දවසේ සංසාර සාගරයෙන් එතර වෙන බව කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට මේ මහා බෝධිසත්වය අද එතර වෙනවා. අසංකේය 4කුත් කල්ප ලක්ෂයක් දසපාරමී පුරපුරා පතපු දේ අද දවසේ ඉෂ්ට වෙනවා. එදා වෙසක් පුන් පොය දවසේ සඳ නැගීගෙන ආවා. නේරංජරා නදියෙන් එතර වෙනකොටම ඒ සොඳුරු වනල හැබේ වලාකුලක් වගේ වැඩුණ ජයසිරි මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ඒ බෝධීන් වහන්සේගේ නැගෙනහිර දිසාවට සොත්ති බමුණා විසින් දුන්න කුසතන 8 මිට ඇතිරුවා. එහි පළඟක් බැඳගෙන අසුන් ගත්තා. මාගේ ලේ ඇටමස් නහර ලේ මේ ආදිය වියලී ගියත් ඇට නහර ඉතිරි වුණත් මගේ සාන්ත පදය, මම සොයන සාන්ත පදය අවබෝධ කරගන්න තාක් මා නැගිටින්නේ නැහැ කියලා. ඒකද කියනවා වජ්‍රමය අදිෂ්ඨානය, සෙලවෙන්නේ නැති අදිෂ්ඨානය කියලා. සෙලවෙන්නේ නැති අදිෂ්ඨානයෙන් අසුන් ගත්ත නිසා තමයි ඒ ආසනයට මොකක් කියලාද කියන්නේ? වජිරාසනය කියලා. මේ අදිෂ්ඨානයෙන් අසුන් ගන්නකොට කෙනෙක් මේ සාන්ත පදේ කියන එක සොයනවා නම්, සාන්ත පදේ කියන වචනේ කියනවා නම්, ඒට ගොඩක් තැති ගන්න සත්වයා බලවත්ව නැගී සිටියා. බිම්බරත් දස සේනාව සමග පැමිණියා. බලන්න පින්වතුනි, බලන්න මේ සිද්ධ වෙන දේ. ඒ තමයි පින්වතුනි, මේ ලෝකේ යම් කෙනෙක් රාග සහිතයි නම්, ද්වේෂ සහිතයි නම්, මෝහ සහිතයි නම්, ඒ සියලු දෙනාම ඔහුගේ අතේ සිටින්නේ. ඒ රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත කෙනා ඔහුට පාලනය කරන්න පුළුවන්. ඔහුට ඕන විදිහට නටවන්න පුළුවන්. යම් දෙවියෙක් රාග දේශ මොහ සහිතයිද ඔහුගේ යටතේ එන්නේ. යම් බ්‍රහ්මෙක් රාග දේශ මොහ සහිතයි නම් ඒ බ්‍රහ්මයා ඔහුගේ යටතේ සිටින්නේ. ඔහුට ඕන වුණොත් එහෙම ඒ සියලු දෙනා සිද්ධාර්ථයන්ට විරුද්ධව නැගී හිටවන්න ඒ සියලු දෙනාම එක තැනකට කැඳවන්න පුළුවන්. සිදුහත් බෝසතුන්ට විරුද්ධ කරවන්න පුළුවන්. ඔහුගේ විශාල සේනාවක් සිටිනවා. මෙන්න මේ වගේ. ඒ තමයි දත් එළියට නෙරාගය, සුවිසල් වූ ශරීර තියෙන, ලේ මුඛයෙන් වැగిරෙන මහා බල සම්පන්න නපුරු රෞද්‍ර රාක්ෂසයෝ, යක්ෂයෝ ඇත්නම් ඒ යකෙක් දකින්නකොට මිනිස්සෙක් ඒ මොහොතේම හදවත පුපුරලා මැරෙන තරම් බය වෙනවා නම්, එවැනි ඒක යක්ෂයෙක් දැකලා මිනිස්සු හදවත පැලිලා මැරෙනවා බය වෙලා. එවැනි යක්ෂයෝ කෙල ගණනක්, කෝටි ගණනක් ඔහුගේ සේනාවේ ඉන්නවා. එවැනි යක්ෂයෝ සියල්ල මහා බෝධිසත්වයන් දෙස මෙහිම බලාගෙන ඉන්නවා. මගේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්ගේ නිල්වන් දෙනෙතට ඒ සියලු යක්ෂයෝ පෙනෙනවා. එක යක්ෂයෙක් දැක්කොත් මිනිස්යාගේ හදවත පුපුරන
එවැනි යක්ෂයෝ කෝටි ගණක් වට වෙලා බලාගෙන ඉඳිද්දී ගිනි ගන්න නේත්‍රයෙන් මහා බෝධිසත්වයෝ සංසුන් සමාහිත දෙනෙති ඒ දෙස බලා සිටියා කියලා යමක් ඇද්ද? ආශ්චර්යයි පින්වතුනි, අద్භූතයි, ආශ්චර්යයි. ඒ මොහොතේ දෙවියන් පවා ඔහුගේ බන්ධනෙන් බැඳී, බ්‍රහ්මයන් පවා ඔහුගේ බන්ධනෙන් බැඳී ඒ සියලු දෙනා බෝසතුන්ට විරුද්ධව හිටියා. දෙවියෝ පවා. ඒ අතර සක්දිවිඳුන් සතරවරන් දෙවියන් සහිත ඒ මහා දෙවිවරු බෝසතුන් පිරිවරාගෙන සිටියාද ඔවුන්ට පවා බය තැති ගැනීම හටගත්තා කියනවා. තව සුළු මොහොතකින් අපි පවා මේ බෝසතුන්ට විරුද්ධ වෙනවා කියලා. නිරේ ඇද්ද යම්තාක් ලෝදිය, ඒ සියලු ලෝදිය බටහිර දෙසින් බෝසතුන්ට පිටිපස්සෙන් සියලු නිරේවල් වල තියෙන ලෝදිය එක දෝතටගෙන හැලුවා. ඒ ලෝදියේ සැර දැක්ක සැනින් සක් දෙවිඳුද, සතරවරන් දෙවියන්ද, මහා දෙවිවරුද ඒ මොහොතේ අතුරුදහන් වෙලා ගියා. ඒ මාර යුද්ධයේදී රෝමෝද්ගමනයේ නොවුන බ්‍රහ්මයෙක් නැති තරම්, දෙවියෙක් නැති තරම් මේ ලෝක සත්වයා බුදුවරු නැති කල ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා කියලා වන්දනා කරන්නේ ඇඟිලි 10න් ලෝක ධාතු 10ක් එළිය කරන බ්‍රහ්මයාටයි. ඒ බ්‍රහ්මයා පවා බය වුණා එදා. එතකොට බ්‍රහ්මයාත් බය වුණා නම් එතනින් මෙහා අය ගැන කවර කතාවද? ඒ සියලු දෙනා බය වෙද්දී මගේ බෝධිසත්වයන් වහන්සේ සාන්ත හිතින්, කරුණා සිතින්, මෛත්‍රී සිතින් වජිරාසනේ වැඩ සිටියා කියලා යමක් ඇද්ද? තුන් ලෝකේම සම්මා සම්බුදු වෙන්නත් කලින් මහා වීරයාණන් වහන්සේ, මගේ මහා බෝධිසත්වයෝ සම්බුදු නොවී සිටියදීම බය නැහැ. ඉතින් එදා ඒ දසමාර යුද්ධයේදී මාරය අහනවා සිද්ධාර්ථ යාසනින් උඹ නැගිටියනේ. මහා බෝධිසතුන් සොඳුරු මුව මණ්ඩල විවරකට අසනවා. නුඹට මේ භූමියට උඹට මොකද්ද තියෙන සාක්කිය? දසමාර සේනා සාක්කි දුන්නා. අපිටයි අයිති, අපිටයි අයිති. ලෝක ධාතුව දෙවනක් වෙන්න සිනහ නැංගෝ දමූචිනං වූ මාරයා සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් අහනවා නුඹට මොකද්ද තියෙන සාක්කිය? එදා මගේ මහ බෝධිසත්වයන් වහන්සේ සැන්දෑ වලාවක් වන් වූ චීවර ධාතුවෙන් වලාව අතරින් විහිදෙන විදුලියක් වන් වූ ශ්‍රී හස්තේ මෑත් කොට මිහි මණ්ඩලේ තැබුවා. මිහි මණ්ඩලේ තබා ධරති මාතාවගෙන් ඇහුවා, එම්බා ධරති මාතාව සාන්ත පදයේ සෙවීම පිණිස මා දන් දුන් වග තී නොදන්නේද? සංසාරේ මම දන් දුන්නේ කලයකින් වතුර අනිත් පැත්තට හරවනවා වගේ. කලයක වතුර පිරීලා තියෙද්දී අනිත් පැත්ත හරවනවා. අනිත් පැත්ත හරවන්නේ ඉතුරු කරගෙනද ඔක්කොම දෙන්නද? ඒ වගේ සංසාරේ මම දන් දුන්නේ. මේ අහසේ තියෙන තරු අඩුයි, බෝසතුන් ගලවා දුන්නේ ඇස් වැඩි. සතර මහා සාගරේ ජලය අඩුයි, උරපත්ත පළල දුන්න ලේ වැඩි. මේ මහ පොළොවේ පස් අඩුයි, දුන්න ජීවිත ගණන වැඩි. දෙනතවන් දරුවන් කඳුළු වෙනකොට කඳුළු වෙනුවට ඇසෙන් ලේ වැගිරෙද්දී දුකට, දරු දුකට දෙනතවන් දරුවන් දන් දුන්නේ. ඒ වගේම ප්‍රිය පතිනිය යසෝදරා සංසාරේ දන් දුන්නේ කලයක් අනිත් පැත්තට හරවනවා වගේ ඉතුරු කරගෙන නෙවෙයි, මුළු හදවතින්ම අතෑරලා එම්බා ධරති මාතාව මා පිරු දාන පාරමිතාව තී නොදන්නේද? අමෘත ශාන්ත පදය සොයාගෙන, අමා නිවන සොයාගෙන නිවන් දකින්න ඉච්ඡර දෙයක් කළා.
ඊළඟට මහා බෝධිසත්වයන් වහන්සේ සීල පාරමිතාව පිරුවා. සෙමර කියන මුවෙක් ඉන්නවා. ඒ සෙමර කියන මුවාගේ ලස්සන වලිගයක් තියෙනවා. ඒ සෙමර මුවා කැලෑව අතරින් යද්දී ඒ වලිගය දැවටුනොත් ගහක හරි ඒ වලිගේ ලෝම කැඩෙන්න දෙන්නේ නැහැ. මැරුණත් එතන ඉන්නවා. වලිගේ කඩාගෙන යන්නේ නැහැ. සෙමර මුවා වලිගේ රකින්නවා වගේ. ඒ වගේම කිරලා බිජු රකින්නවා වගේ. මේ අහස පොළොව පැලී ගියත් මම සමාදන් වූ සිල්පද මං කඩලා නැහැ සංසාරේ. මා එලෙස සීල පාරමිතාව රැකූ බව. ඒ අභිරූපී වූ යසෝදරා වගේ සංසාරයේ සොඳුරු කාන්තාවන් සමග එක ඇඳේ අවුරුදු 100 ගණන් බඹසර රැකලා, තපස් රැකලා, බ්‍රහ්මචර්යාව පුරුදු කරලා, සත්‍ය වචන පුරුදු කළා. මා සිල් රැක්කා. එම්බා දරති මාතා ති නොදන්නේ දෙය. මා සංසාරේ දානං සීලංච නෙක්ඛම්මං නෛෂ්කර්ම පාරමිතාව මා පිරුවා. මං ගෙදරින් ගිහිල්ලා තියෙන ජීවිත අසංඛේය 4කුත් කල්ප ලක්ෂයක් ජීවිතවලදී මහා බෝධිසත්වයන් උපනෝපන් ජීවිතවලදී ගිහි ජීවිතේ රැඳිලා හිටපු ජීවිත අඩුයි, මහාන වෙලා හිටපු ජීවිත වැඩි. මං ගෙදරින් එළියට ගියේ අබිනිෂ්ක්‍රමණය කළේ බන්ධනාගාරයකින් එළියට යනවා වගේ, හිරෙන් එළියට යනවා වගේ. හිරෙන් එළියට යන කෙනා හිරේ දිහා බල යන්නේ. හිරෙන් එළියට ගිහිලා ආයෙත් මං හිරේ වැටෙනවා නම් හොඳයි කියලා හිතන්නේ නෑ. මං ඒ වගේ ගෙදරින් ගියේ ආයෙ ගෙදර දිහා බලලා නෙවෙයි. මං තපස් රකින්න ගියාට පස්සේ ආයෙ මට ගෙදර යන්න නැත්තම්, ආයෙ මට සිවුරු ඇල්ලලා කසාද බඳින්න නැත්තම්, දරුවෝ හදන්න යන්න නැත්තම් කියලා අසංකීය 4කුත් කල්ප ලක්ෂයකට හිතිලා නැහැ. මේ තුන් ලෝක ධාතුවේම වැඩිපුරම මහාන වෙලා තියෙනවා නම්, ගිහි ජීවිතේ අත්හැරලා තපසට ගිහිල්ලා තියෙනවා නම්, ඒ මගේ බෝධිසත්වයෝ හිරෙන් නිදහස් වෙලා යනවා වගේ ගිහි ජීවිතේ බන්ධන වලින් නිදහස් වෙලා ගියේ. ලේසි බන්ධනයක් නෙවෙයි. පෙරුම් පුරාගෙනම සිතවිල්ලකින්වත් හිත රිද්දන්නේ නැති යසෝදරා වගේ පතිනියන් අත්හැරලා ගියේ. දෙපාරක් කතා කරන කල් ඉන්නේ නැතු එක වචනෙන් ඕනම පොකුණකින් මොන යකෙක්ගේ කටට හරි කියලා පියාණන්ගේ වචනයට නැගී හිටින ජාලය කුමාරයා වගේ පුත්‍රවරු අතහැරලා ගියේ. බෝසතුන්ට අම්මා කෙනෙක් වෙන්න ඕන කියලා බෝසත් අම්මා, බෝසත් තාත්තා වෙන්න පෙරුම් පුරපු අම්මලා තාත්තලා අත්හැරලා ගියේ. රන් රිදී මුතු මැණික් වලින් නාවද්දී ඒ පයට පෑගෙන දූවිල්ලක් සේවත් නොතකා ගිහි ජීවිතය අත්හැරලා ගියේ. එම්බා දරති මාන්තාව මා පිරු නෛෂ්කර්ම පාරමිතාව තී නොදන්නේද? මගේ බෝධිසත්වයන්ගේ සසර ගමන. ප්‍රඥා පාරමිතාව මා පිරුවා. මට හොඳ දේ මොකද්ද, කුසල් මොකද්ද, අකුසල් මොකද්ද කියලා යහපත් දේවල් මං අනිත් අයගෙන් ඇහුවා. යහපත් දේවල් සොයාගෙන මම ගියා සංසාරේ. හරියට පිණ්ඩපාතේ යන භික්ෂුවක් පාත්‍රයේ දෝතට අරන් ගෙන්ගෙට පිඩුසිඟා වඩිනවා වගේ. ඒ මිනිස්සු දුප්පත්ද, පෝසත්ද, මොන කුලේද, ලස්සනයිද, කැතයිද කියලා හොයන්නේ නැතුව පිඩු හොයාගෙන පිණ්ඩපාතේ යන භික්ෂුවක් ඉන්නවා. ආන් ඒ වගේ තමයි මම සංසාරේ මිනිස්සුන්ගේ කුලමල හොයන්නේ නැතුව හොඳ දේවල් ඉගෙන ගත්තා. උස්මි ටිකක් හොයන්නේ නැතුව, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව, ලොකු පොඩි ભેදයක් නැතුව කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි, සත්‍ය කුසල් හොඳ දේවල් නරක දේවල් අනිත් අයගෙන් ඉගෙන ගත්තා. මම අනිත් අයගෙන් ප්‍රශ්න කළා කොහොමද මේක කරන්නේ, හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා. ඒ තමයි මාගේ ප්‍රඥා පාරමිතාව. ඊළඟට මා සංසාරයේ ඉවසුවා. එම්බා ධරති මාතාව තී නොදන්නේද? මාගේ පිය රජු වෙලා දුෂ්ට පිය රජ කෙනෙක් ඉපදිලා මාගේ අත් දෙක කපද්දී, කකුල් දෙක කපද්දී, ඊළඟට හදවත පළලා ඒ කඩුවේ කඩුමාලේ නම් ඕ කඩුවේ හදවත තියලා මෙහෙම කරකවනවා.
එහෙම කරද්දිනොත් මා ඉවසුව බව ඔබ නොදන්නේද? මේ මහ පොළොව හොඳ දේවල් වැටුණත් නරක දේවල් වැටුණත් ඉවසලා ඉන්නා වගේ මහ පොළොව වගේ හිතකින් මං සංසාරේ කන්ති පාරමිතාව පිරුවේ. ඒ බව ඔබ නොදන්නේද? ඊළඟට මේ සංසාරේ මා මේ අමා නිවන සොයාගෙන ඉද්දී සිංහෙක් සිව්විරියව්වෙම සිංහයා වීරිය කරනවා වගේ මං වීරිය කළේ. මම අශ්වයෙක් වෙලා ඉපදිලා ඉන්න කාලේ ඒ සතුරු රජවරු සමග යුද්ධයට යද්දී මගේ හදවත පසාරු කරගෙන ඊතල වැදෙද්දී ඒ ඊතල ගලවා රෙදිපටි වලින් වෙලා මරණය පෙනිපෙනී මා යුද්ධයට ගියා. යුද්ධේ දිනන කල් තිරිසන් සතෙක් වෙලත් හදවත පසාරු කරගෙන ඊතල වැදිලත් යුද්ධේ දිනන කල් මැරිලා වැටුන්නේ නෑ මම. එච්චර වීරියක් තිරිසන් සතෙක් වෙලා තිබ්බා. මාගේ වීරිය පාරමිතාව තියෙන නොදන්නේද? ඊළඟට මම මේ සංසාරේ සත්‍ය ඇත්ත රැක්කා. දැන් මේ ඇත්ත කිව්වොත් උඹගේ ඔළුවට හෙන ගෙඩියක් පාත් වෙනවා කියලා කිව්වත් මම සත්‍ය කිව්වා. හෙන ගෙඩිය ඔළුවට වදින එකට කැමති වුණා. මේ අහස පොළොව පැලී ගියත් මා බොරුවක් කිව්වේ නෑ සංසාරේ. සත්‍ය පාරමිතාවයි. ඊළඟට මං සංසාරේ අදිෂ්ඨාන පාරමිතාව පිරුවා. සුළඟින් නොසැලෙන පර්වතයක් වගේ මගේ අදිෂ්ඨානේ කරාම මම යනවා. මගදී නතර වෙන්නේ. අපි දෙස බලන්න. හිතනවා මෙහෙම කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා. ටික දවසකින් දියාරු වෙලා යනවා. අර එන හිතේ ගැම්මට මක්ක වෙනවද මන්දා? මහ බෝසතුන්ට ආරම්භක ධාතුත් තිබ්බා, නික්කම ධාතුත් තිබ්බා, පරක්කම ධාතුත් තිබ්බා. යම් වීරියකින්ද පටන් ගන්නෙ, යම් වීරියකින්ද කරගෙන යන්නේ, යම් වීරියකින්ද අවසන් වෙන්නේ, ඒ සියල්ල සමව තිබ්බා. ඊළඟට මහ බෝධිසත්වයන් වහන්සේ මෛත්‍රිය පැතුරුවා මේ වගේ. සීතල දිය තියෙන පොකුණක් තියෙනවා. නපුරු මිනිස්සෙක් ඒ පොකුණෙන් නෑවත් සීතලයි. හොඳ මිනිස්සෙක්ගේ පොකුණෙන් නෑවත් සීතලයි. ඒ පොකුණට බහින සියලු දෙනා සිසිල් කරන්න ඒ සීතල වතුරට පුළුවන්. එම්බා ධරති මාතා මා සංසාරේ මෛත්‍රිය වැඩුවේ සීතල වතුරක් වගේ. මගේ හදවතේ මෛත්‍රිය ඕනම කෙනෙක් සිසිල් කරවනවා. බෝධිසත්වයෝ එම්බා ධරති මාතා මා ඒකාතක චන්දන සඳුන් කුඩු තවරද්දි ආදරේ. තවත් කෙනෙක් මේ අත රහිනවා නම් වෑයෙන් ඒ දෙදෙනා ගැනම එකම හිතෙන් ඉන්න පුළුවන් පාරමිතාවක් මා පෙරුවා. උපේක්ඛා පාරමිතාව. ඒ පාරමිතා ධර්මය අදිෂ්ඨාන කරනකොට මේ මහ පොළොව නැමැති ධරති මාතාව කෙසේනම් නිහඬව සිටින්නද? මේ ඔබ සිටගෙන සිටින මා පය ගසාගෙන සිටින මහ පොළොව බලවත්ව කම්පා වෙන්න පටන් ගත්තා. මිහි මඩල කම්පා වුණා, සැලී ගියා. ගිරි මේකලා ඇතු පිටින් මරු බිමට වැටුණා. ඔහු වැටුණාට පස්සේ මරසෙන් පලා ගියා ඉසිලූලු අත. සම්මා සම්බුදු නොවී සිටියදීම විජයග්‍රහණය කළා. සම්බුදු කෙනෙක් මේක ජයගත්තා නම් අරුමයක් නොවේ. ඒ බුදු කෙනෙක් නිසා මේ සම්බුදු වෙන්න කලින් සම්බුදු වෙන්න කලින් මගේ පින්වතුනි මේ වීරක්‍රියාව කළේ මගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ හිත දැහැන්ගත කළා. සංසිඳී යන හදවත සුලග නැති තැනක දිලෙන පහන්සිලක් වගේ, නොසෙල්වෙන පහන්සිලක් වගේ ඒ හිත එකඟ වී ගියා. එකඟ වූ සිතේ ධ්‍යාන සමාපatti වැඩි ගියා. පෙර ජීවිත ගත කරන නුවණ පහළ වුණා. චුතිය උපත දකින්න නුවණ පහළ වුණා. බෝධිසත්වයන්ගේ ප්‍රඥාව ඉදිරියේ මේ අවිද්‍යාවට වෙච්ච දෙයක් නැතුව ගියා. මේ ලෝක සත්වයා අවිද්‍යාව නැමැති දැඩි අන්ධකාරයේ ඉන්නේ. අවිද්‍යාව නැමැති බිත්තර කටුවෙන් වැහිලා ඉන්නේ මේ සත්වයා. මේ අවිද්‍යාව ඉක්මවා ගන්න බැරුව ඉන්නේ.
එහෙව් මේ සංසාරෙම අපිව ඇදගෙන යන අවිද්‍යාව මගේ බුදුරජාණන් මහා බෝධිසත්වයන්ගේ ප්‍රඥාව ඉදිරියේ ඉතා ඉක්මනින් නැසී ගියා. මුහුදු වෙරළේ පාසටහන් ගොඩාක් තියෙනකොට එක්කෙනෙක් ඕවා මකලා කොතෙක් ඉවර කරන්නද? අර මුහුදින් ගහන එක රැල්ලෙන් අර පාසටහන් ඔක්කොම කියනවා. සියලු පහසටහන් වලට වැඩිය එක රැල්ලක බලය. එහෙනම් මහා සාගරයේ කොයිතරම් බලයක්ද? අවිද්‍යාව රැල්ලේ පියසටහන් නම් මගේ බෝධිසත්වයන්ගේ ප්‍රඥාව මහා මුහුද වගේ. මහා මුහුද වගේ. මේ එක ගහක් ගලවන්න සත්වෙ කොයිතරම් මහන්සි වෙන්න ඕනේද? ඒත් වේරම්බ වාතයට පුළුවන් පර්වත පවා සුණු විසුණු කරගෙන මේ ගස් කොළන් උදුරගෙන යන්න මගේ බෝධිසත්වයන්ගේ ප්‍රඥාව වේරම්බ වාතයක් වගේ මහා සැඩ සුළඟක් වගේ අවිද්‍යාව මේ පොඩි ගහක් වගේ වුණා. එච්චර සුළු උත්සාහයෙන් අවිද්‍යාව නැසුවා. ඊළඟට මහා බෝධිසත්වයන් වහන්සේ අපිට දෙන සාමාන්‍යයෙන් මේ දර ටිකක් පත්තු කරගන්න කොයි තරම්නම් වෙහෙසක් දරන්න ඕනේද? එහිව එකේ මහා සද්දන්ත ඇතික් පුච්චන්න කොයි තරම් වෙහෙසක් දරන්න ඕනේද? මහා බෝධිසත්වයන්ගේ ප්‍රඥාව කල්පාග්ගිනිය වගේ. කල්පයේ අවසානයේ නැගින ගිනි මේ පෘථුවියම අලු කරලා කපුරු පිටක් දැවුනා වගේ තැනක් නොතැනක් නැති කරලා දානවා. ඒ වාගේ අවිද්‍යාව කියන්නේ ඇතෙක් වගේ නම් මහා බෝධිසත්වයන්ගේ ප්‍රඥාව කල්පයේ අවසානයේ පෘථුවියේ නැසන ගින්නක් වගේ. එහෙව් ගින්නකට පොඩි ඇතා කොමක් කරන්නද? අවිද්‍යාව එසේ නැසී ගියා. මහා බෝධිසත්වයන්ගේ ප්‍රඥාව ඉරු මණ්ඩලයට සමාන කරන්න බෑ. ඒ ප්‍රඥාවට උපමා කියන්න බෑ අපිට. ඒ අසීමිත ප්‍රඥාවෙන් අවිද්‍යා අන්ධකාරය නිසී ගියා. හේතුඵල ධම් ප්‍රකට වුණා. හට ගැනීම වෙනසීම ප්‍රකට වුණා. උන්වහන්සේ ආසවක්ඛ්‍ය ඥානයටපත් වුණා. සියලු කෙලෙස් නැසුවා. ජීවිතේ සියල්ල අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. වෙසක් සඳ නැගී බැසගෙන යද්දී ඒ සාන්ත පදය අවබෝධ කළා. අමා මහ නිවන අවබෝධ කළා. පුරා සතියක් ලෝකෝත්තර සැපයක් වින්දා. ලෝකෝත්තර සැපයක්. ඒ සැපේ කොයි වගේ එකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. අච්චර පාරමී ධර්මයන් පුරාගෙන සොය සොයාපු දසමරුම් පරාජයට පත් කරලා ලබාගත් සැනසෙල්ල කොයි වගේ දෙයක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. සතියක්කේ සාන්ත පදය ඒ සැනසෙල්ලේ සුවය එක දිගට වින්දා. බුදුරජාණන් වහන්සේ පස්සේ කාලේ ඒ සාන්ත පදේ කුමක්ද කියලා විස්තර කළා. බුදුරජාණන් වහන්සේ හැර ඒ සාන්ත පදේ නම් වූ අමාමයා නිවන ගැන දන්න වෙන කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ තමයි නිවන ගැන දන්නේ. පින්වතුනි, අපි අම්මාගේ පරම්පරාවෙන් තාත්තගේ පරම්පරාවෙන් ඇසූ දෙයක්ද මේ නිවන කියන එක? බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මෝ මණ්ඩලින්ම පිටවිච්ච වචනයක්. ඒ නිසා අද විසක් පුන් පොය දවසේ ලෝකයේ තියෙන උතුම්ම දේ, ශ්‍රේෂ්ඨතම දේ, ඒ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී පුරලා සොයාගෙන ආපු සාන්ත බව. ඒ නිවන මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු වචන ටිකක් අද විස්තර කරනවා. හොඳට අහගන්න. සවන් යොමු කරගෙන අහගෙන ඉන්න. මේ තමයි සාන්ත පදය. ඒ අමා මහ නිවන විස්තර කළේ බුදුරජාණන් වහන්සේ. මේ නිවන කියන වචනයට පහදින්න කවදා හරි මේ සංසාර දුකෙන් අපි නිදහස් වෙන්න නම් මේ කියන සෑම වචනයකින්ම කියන සැනසෙල්ල අපි ලබන්න ඕන. අපි මේ දන් දීදී සිල් රැක බණ අහ නිවන් ලැබෙත්වා කියලා පතනවනේ. ඒ පතන්නේ මේ සැපය.
ඔයාලා හොයන නිවන පිංතුනි ඔබ සංසාර දුකින් නිදහස් වෙන්න ඕන කියලා කියන වචනේ කොයි වගේ දෙයක්ද කියලා සාදුකාර දිදී අහන්න මේ අමා නිවන ගැන. බුදුරජාණන් වහන්සේ පස්සේ කාලෙක ඒ ලැබුවා වූ ශාන්ත පදේ විස්තර කළා. බුදුරජාණන් වහන්සේ වදාලා යාවතා භික්ඛවේ ධම්මා සංඛතාවා අසංඛතාවා විරාගෝ තේසං අග්ගමක්ඛායති. මේ ලෝකේ තියෙනවා සංකත ධර්මයෝ. සංකත කියන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත දේවල්. හේතුඵල ධමයෙන් හටගත්ත දේවල් තමයි මේ හැම තැනකම තියෙන්නේ. අපි හොයන්නේ පතන්නේ මේ ඔක්කොම හේතුඵල ධමයෙන් හටගත්ත දේවල්. ඇහැට පෙනෙන්නේ කනට ඇහෙන්නේ හේතුඵල ධමයෙන් හටගත්ත දේවල්. ඒවට කියනවා සංකත කියලා. සංකතයක ලක්ෂණයක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා. ඒ කියන්නේ ඉපදීමක් පේනවා, නැසීමක් පේනවා, ඒ අතර වෙනස් වීමක් තියෙනවා. ඒකට කියනවා සංකතයක් කියලා. ඒ හේතුඵල ධමයෙන් හටගත් ඒවා මේ හැම දෙයක්ම. ඒ හේතුඵල ධමයෙන් හටගත් සංකත හේතුඵල ධමයට අයිති නැති අසංකත කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ලකින්ම විරාගය නම් වූ අමා මහ නිවනම තමයි ශ්‍රේෂ්ඨ. එහෙනම් ඒ ශාන්ත පදේ තමයි ශ්‍රේෂ්ඨතම දේ. යදිදම් මද නිම්මදනෝ පිපාස විනයෝ ආලය සමුග්ඝාතෝ වට්ටු පච්ඡේදෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. පින්වතුනි ප්‍රීතියෙන් ශ්‍රවණය කරන්ද ඒ ශාන්ත පදයයි මේ විස්තර කරන්නේ. ඒ තමයි මද නිම්මදනෝ. ඒ තමයි මද නැති කිරීම. තරුණ මදේ, ජීවිත මදේ, යෞවන මදේ සහිත මේ මද නැත්තටම නැති තැන තමයි සම්පූර්ණ ප්‍රහාණය කිරීම. පිපාස විනයෝ ඒ තමයි කෙලෙස් පිපාසයක් තියෙනවා. ඔබ යමක් සොයනවද? අපි යමක් සොයනවද? පතනවද? ඒ ඔක්කොම අපිට පිපාසයක් තියෙන නිසා. නිවන පවා අපි හොයන්නේ පිපාසයක් තියෙන නිසා. ඒ පිපාසය නැති කරපු තැන ආලය සමුග්ඝාතෝ ආලය සම්පූර්ණයෙන්ම නැති කළා දානවා. වට්ටු පච්ඡේදෝ වට්ටු පච්ඡේදෝ කියන්නේ සසර ගමන නවතිනවා. තණ්හකයෝ තණ්හාව ශ්‍රය වන තැන, විරාගෝ රාගය නැති වුණ තැන, නිරෝධෝ තෘෂ්ණාව නිරුද්ධ වුණ තැන, නිබ්බානං ඒකට තමයි නිවන කියලා කියන්නේ. සාදුකාර දිදී අහන්න අමහා නිවන ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා. ඒ නිවන මේ වගේ එකක්. ඒතං සන්තං ඒක තමයි සාන්ත. ඒතම් පනීතං ඒක තමයි ප්‍රනීත. යදිදං සබ්බ සංඛාර සමතෝ එතන තමයි සියලු සංස්කාර ධර්මයෝ සංසිඳී ගිය තැන. සබ්බූපදි පටිනිස්සග්ගෝ කෙලෙස් සහිත කර්ම දුරින්ම දුරු වූ තැන. තණ්හක්කයෝ තෘෂ්ණාව සය වූ තැන. නිරෝධෝ තෘෂ්ණාව නිරුද්ධ වූ තැන. නිබ්බානං ඒ තමයි අමාමා නිවන. සාදුකාර දිදී ශ්‍රවණය කරන්න. බුදුරජාන් වහන්සේ විස්තර කළ අමාමා නිවන ගැන අත්ති භික්කවේ තදායතන. ඒ අමාමා නිවන මේ වගේ ආයතනයක් තියෙනවා. නිවන කියන එකක් නෑ නෙවෙයි, නිවනක් කියලා එකක් තියෙනවා. එවැනි ආයතනයක් තියෙනවා. යත්ත නේව පඨවි ඒ තැන පඨවි ධාතුව නෑ. පඨවි ධාතුව කියන්නේ පොළොවට පස්වී යන දෙයක් ගැන තියෙන තෘෂ්ණාවෙන් ග්‍රහණය වීමක් තියෙනවද? ඒ පඨවි ධාතුව නෑ. ඊළඟට න ආපෝ ධාතුව නෑ. න තේජෝ ධාතුව පිහිටන්නේ නෑ. න වායෝ ධාතුව පිහිටන්නේ නෑ. න ආකාසානං ඡායතනයක්. ආකාසානං ඡායතනෙ කියලා හිතෙන් ස්පර්ශ කරන සමාධියක් තියෙනවා අරූපාවචර. ඒ අරූපාවචර සමාධියක් නෙවෙයි මේක. න විඥානං ඡායතන විඥානං ඡායතනයක් නෙවෙයි. න ආකින්චඤ්ඤායතන අරූප සමාධියක් තියෙනවා කිසිවක් නැහැ කියලා මානසික අරමුණක් ගන්න. ඒකත් නෙවෙයි මේක. න නේව සංඥා නා සංඥායතන සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සමාධියක් තියෙනවා. ඒකත් නෙවෙයි මේ නිවන කියන්නේ.
නායං ලෝකෝ ඒක මේ ලෝකෙට අයිති දෙයක් නෙවෙයි. න පරෝ ලෝකෝ නිවන කියන්නේ පරලෝකෙට අයිති දෙයක් නෙවෙයි. න උබෝ චන්දිම සූර්යා නිවන කියලා දෙයක ඉරහඳ කියලා දෙයක් නැහැ. තත්‍රා පාහම් භික්කවේ නේව ආගතින් වදාමි. ඒ නිවනට යාමක් පැමිණීමක් තියනවා කියලා එකක් නැහැ. න ගතින් පිටවීමක් තියනවා කියලා නැහැ. න ඨිතින් ඒ නිවනේ ඉන්නවා කියලා එකක් නැහැ. න චුතින් ඒකෙන් චුත වෙනවා කියලා එකක් නැහැ. න උපපත්තින් එහි උපදිනවා කියලා එකක් නැහැ. අප්පතිට්ටං එහි පිහිටා සිටීමක් නැහැ. අප්පවත්තං ඒ පවතින තැනක් නෙවෙයි. අනාරම්මන වේතං අරමුණු රහිත තැන. ඒසවන්තු දුක්ඛසාති ඒකට කියන නම ඔය කිසිම දෙයකට අයිති නැති දෙයට කියන නම තමයි දුකෙන් එතර වුණා අමා මහ නිවනටපත් වුණා කියලා. සාදුකාර දිදී ඒ අමා නිවනේ සාන්ත පදයේ ශ්‍රවණය කරන්න. බුදුරජාන් වහන්සේ වදාලා ඒ එදා වජිරාසනේ යට අවබෝධ කරගත් අමා මහ නිවන අත්ති ඒ විස්තර කළා. අත්ති භික්කවේ අජාතං අභූතං අකතං අසංකතං. පින්වත් මහණෙනි තියෙනවා හට නොගත්ත පහළ නොවුන නොකරපු අසංකතං හේතුඵලයට අයිති නැති නිවන නම් වූ දෙයක් තියෙනවා. නෝචේතම් භික්කවේ අභවිස්ස එහෙම දෙයක් තිබ්බේ නැත්තම් අජාතං අභූතං ඉපදිච්ච නැති තැනක් පහළ නොවුන තැනක් නොකල තැනක් සංකතයකට අයිති නැති නිවනක් කියලා එකක් තිබ්බේ නැත්තම් ඉපදුන සත්වයෝ කොහොමද නිදහස් වෙන්නේ? හටගත් සත්වයෝ කොහොමද නිදහස් වෙන්නේ? ඒ හේතුඵල දහමින් සකස් කළ මේ සත්වයා කොහොමද නිදහස් වෙන්නේ? හට ගැනීමක් වෙනසීමක් තියෙන සත්වයා කොහොමද නිදහස් වෙන්නේ? එවැනි නිදහස් වීමක් නැත්තම් පින්වත් මහණෙනි හට නොගත් පහළ නොවුන නොකල හේතුඵල දහමට අයිති නැති නිවන කියලා එකක් තියෙනවා. ඒ නිසා හටගත් පහළ වුණ ඉපදුන හේතුඵල දහමින් සකස් වුණ කර්මයේ විසින් සකස් කළ මේ ජීවිතේ මිනිස්සෙකුට නිදහස් වෙන්න පුළුවන් නිවනක් කියන එකක් තියෙන නිසා. ඒ නිසා පින්වත් මහණෙනි අමා මහ නිවන කියලා දෙයක් තියෙනවා කියලා වදාළා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ නිවන අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ මේ නිවනට නම් වදාලා. පින්වතුනි අපි සොයන්නේ නිවන නම් ඇයි මේ අමා නිවනේ සාන්ත පද වචනින්වත් අපි අහන්නේ නැත්තේ ඇයි? ඒ වචන කටපාඩම් කරගන්න නැත්තේ ඇයි අපි? මේ බලන්න නිවනට තියෙන වචන විරාගං නිවනට කියන නමක් තමයි රාගේ දුරු තැන. දීපං ඒ තමයි රැකවරණේ තියෙන ලෙන කියලා කියනවා නිවනට. විරාගං දීපං ලේනං ඨානං සරණං පරායනං සිවං අමතං පනීතං අනිදස්සනං අජරං අමරං දුවං නිපුණං ගම්භීරං සච්ඡං පාරං නිබ්බානං නිවනට කියන නම්. විරාගං කියන්නේ රාගය නැති තැන. ඊළඟට දීපං කියන්නේ සසර කතරින් එතර වුණ දූපත කියන එක. ලේනං කියන්නේ රැකවරණේ තියෙන ලෙන කියන එකට. ඨානං කියන්නේ පිහිට ලැබෙන ස්ථානය කියන එකට. සරණං කියන්නේ එකම සරණ කියන එකට. පරායනං කියන්නේ එකම පිහිට කියන එකට. සිවං කියන්නේ සුන්දර කියන එකට. අමතං කියන්නේ අමූර්තය කියන එකට. පනීතං කියන්නේ ප්‍රනීතයි කියන එකට. අනිදස්සනං කියන්නේ නිදර්ශන නැති කියන එකට. අජරං කියන්නේ ජරාවටපත් වෙන්නේ නැති තැනට. අමරං කියන්නේ මරණයටපත් වෙන්නේ නැති තැනට. දුවං කියන්නේ ස්ථීර තැනට. නිපුණං කියන්නේ සිවුම් කියන එකට. ගම්බීරං කියන්නේ ගැඹුරුම තැන. ප්‍රඥාවේ ගැඹුරුම තැන මොකද්ද? අමාමා නිවනයි. සත්‍යං කියන්නේ ඒක තමයි සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. පාරං සසරින් එතර වුණා. නිබ්බානං පින්වතුනි ඒ තමයි අමා මහ නිවන. සාදුකාර දිදී ශ්‍රවණය කරන්න. පින්වතුනි බලන්නේ
මේ වචන අහන්නටත් පිනක් තියෙන්න ඕන. මේ තමයි අපි කවුරුත් සසර දුකින් නිදහස් වීම නම් වූ අමා මහ නිවන නම් වූ සොයන ඒ සාන්ත පදය. මං නැවතත් ඒ නම් කියනවා විරාගං දීපං ලේනං ඨානං සරණං පරායනං සිවං අමතං පනීතං අනිදස්සනං අජරං අමරං දුවං නිපුණං ගම්බීරං සච්ඡං පාරං නිබ්බානං ඒ අමා මහ නිවනයි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ඒ අමා මහ නිවන එච්චර ලස්සනට විස්තර කළා. දැන් අපි නිවන් දකින්න ඕන කියනකොට ඒ අපි දකින්න හදන නිවන කොයි වාගේ දෙයක්ද කියලා වචනකින්වත් කියන්න දන්නේ. ඒක මේ වගේ. කෙනෙක් කියනවා අපිට නිවන් දකින්න ඕන කියලා. අහනවා අනිත් කෙන ওই නිවන කියන්නේ මොකක්ද කියලා. කට උත්තර නැහැ. ඒ වගේ ඒක මේ වගේ එකක්. එක ඉලන්දාරියෙක් කියනවා මං ළඟදි දවසක කෙල්ලෙක් බඳිනවා. ඒතර අනිත් අය අහනවා ඒ කෙල්ල කොහෙද? දන්නේ නැහැ. ඒ කෙල්ලගේ නම මොකද්ද? දන්නේ නැහැ. ගම මොකද්ද? දන්නේ නැහැ. වයස කීයද? දන්නේ නැහැ. අම්මා තාත්තා කවුද? දන්නේ නැහැ. හැබැයි කෙල්ලෙක් බඳිනවා. ඒ වගේ එකක්. එතකොට අපි කියනවා අපි අමා මහ නිවන දකින්න ඕන කියලා. එතකොට මොකද්ද දකින්න නිවන? එක දවසක් මේ අවුවේ ඉන්නකොට එක හාමුදුරුවෝ මාහි පරණ හාමුදුරුවෝ වයසක හාමුදුරුවෝ අවුවක ඉඳලා බස් ස්ටෑන්ඩ් එකට ඒ හාමුදුරුවෝ මායි ගියා. අවුවේ බස් ස්ටෑන්ඩ් එක හේවනයි. අර හාමුදුරුවෝ මට කතා කරලා කියනවා ආශ්මතුනි නිවන කියන්නේ මේ වගේ එකක් කිව්වා. ඒතර ඒ කියන්නේ නිවන කියන්නේ බස් ස්ටෑන්ඩ් එකක් වගේ එකක්ද? මේ නිවන කියන එක අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනයෙන්ම නිවන විස්තර කරගන්න ඕන. නිවන කියන්නේ අවුවේ ඉඳලා හේවනකට එනවා වගේ කන් නෙවෙයි. ඊටත් වඩා සාන්තයි, ප්‍රණීතයි. මේ වචන ටිකවත් කටපාඩම් කරගන්න. පින්මත් වෙන වන්දනා කියන පොත් වහන්සේගේ වන්දනා පොතක් මහමෙවුනාවේ පින්වල්ලපු ස්වාමීන් සකස් කරලා තියෙන. ඒකේ නිබ්බාන වන්දනාව කියලා තියෙනවා. පින් ඇති පින්වතුනි පුළුවන් නම් අවස බුදුන් වඳිනකොට නිර්වාණ වන්දනාව කරන්න. ඒතර මේ වචන ටිකවත් හිතට හුරු වෙනවා. නිවනට වඳින්න. එදා මගේ මහ බෝධිසත්වයෝ මොනරෙක් වෙලා ඉද්දින් යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තු. බුදුවරුන්ට වන්දනා කළා. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ සියල්ල අවබෝධ කරපු යම් බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලාට. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ ඒ බුදුරජාණන් වහන්සේලාට මම වඳිනවා තේච මම්පාලයන්තු බුදුවරු මාව රකිත්වා. කවුද මේ කියන්නේ? මොනරෙක්. ඊළඟට නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. විමුක්තියට පත් වූ නිවනට පත් වූ අයට මාගේ වන්දනාව වේවා. අමා මහ නිවනට මාගේ වන්දනාව වේවා. මොනරෙක් වෙලා නිවනට වැඳ හිටියා. අවුරුදු 700ක් ඊතලයක් ඇඟට වැටෙන්නේ නැහැ. මන්දක පැටලෙන්නේ නැහැ. අවුරුදු 700ක් ජීවිතාන්තරායක් ඔන්නේ නිවනට වැඳපු පින්බලයට. මගේ බෝධිසත්වයෝ මේ සාන්ත පදය අවබෝධ කළේ තිරිසන් ලෝකෙදී පවා මේ උත්තරීතර සාන්ත පදයට වැඳා. නමෝ විමුක්තියා නමෝ විමුක්තානං විමුක්තියට පත් වූ අයටත් විමුක්තියටත් වැඳා. මේ තමයි විමුක්තිය සාන්ත පදය. නිසා අද හොඳට අධිෂ්ඨානයක් ඇති කරගන්න. මං නිවනට වන්දනා කරනවා. නිවනට ගරු කරනවා කියලා. කෙල්ලෙක් කසාදයක් බැඳලා දීලා අනේ යාන්තම් නිවන් දැක්කා වගේ කියලා ඒ ලාමක දෙයට නිවන ගන්න එපා. නඩුවකින් නිදහස් වෙලා යාන්තම් නිවන් දැක්කා වගේ කියලා
ඒ වගේ පුංචි දෙයකට ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ ආදේශ කරන්න එපා. කරදරකාරී චරිතයකින් නිදහස් වෙලා අනේ යාන්තම් ඇති නිවන් දැක්කා වගේ කියලා. මේ සාමාන්‍ය දෙයකට අමා මහ නිවන ආදේශ කරන්න එපා. එතකොට ලාමක දෙයකින් ඔබට නිදහස් වෙන්න බැරිව යනවා. ඒ නිසා ඔබ යම් දුකක් විඳිනවද? අනේ මේ දුකෙන් නිදහස් වීම නම් වූ සාන්ත ප්‍රණීත නිවන සැපයි කියලා හිතන්න. නිවන ලාමක දේවල් වලට ආදේශ කරන්න එපා. ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න. ඔබ දන්නවද පින්වතුනි? යෝගාවචර තෙම සතර සතිපට්ඨානේ මනාව යෙදෙන යෝගාවචරය හේතුඵල ධම සහිතව සමුදය වය හට ගැනීම වෙනසීම හොඳට නුවණින් දකිමින් පංච උපාදානස්කන්ධේ විදර්ශනා කළා සියුම් විදිහට දර්ශනා කරලා හිත සාන්තම වුණ තැන ඒ යෝගාවචරයා නිරෝධේ හිත පීඨවනවා. ඒ නිරෝධේ හිත පීඨවනවා කියන්නේ ඒ යෝගාවචරයා මේ පංච උපාදානස්කන්ධය ඉක්මවා ගිය නිවන නම් වූ ඒ අමා නිවන සාන්තයි ප්‍රණීතයි කියලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා ඒ නිවනේ හිත පිහිටවනකොට මඟඵල ලබනවා. හොඳට විදර්ශනාව සියුම්ව වැඩෙන කෙනා අවසාන කෙලෙසෙත් ඔවුන්ගේ නසල දානවා නිරෝධේ හිත පිහිටීම තුලින්. මේ අමා නිවන මනසිකාර කිරීම තුලින්. ඒ නිවන කියන එක සිහි කරන එක ශ්‍රේෂ්ඨයි. යම්කිසි කෙනෙක් නිවන සාන්තයි ප්‍රණීතයි කියලා අමා මහ නිවන සිහි කරනවද? ඒ අය සිහි කරන්නේ අර සම්මා සම්බුදුවරු දසමරුන් පරදා අවබෝධ කරගත්ත සාන්ත සැපය සිහි කරන්නේ. උතුම් දේ සිහි කරන්නේ. ඒක රසට උයන කෑමක් සිහි කරනවා වගේ ලාමක දෙයක් නෙවෙයි. මිහිරි සින්දුවක් අහපු එකක් සිහි කරනවා වගේ ලාමක දෙයක් නෙවෙයි. කයෙන් විඳපු ලාමක සැපයක් සිහි කරනවා වගේ ලාමක දෙයක් නොවේ. අපේ ජීවිතේ මේ පංචකාම නිස්ෘත ලාමක දේවල්ම හිතා මිනිස්සු සතුටු වෙන එකේ අමා නිවන ගැන හිතලා සතුටු වෙන්නකෝ. පොන්චි ළමයිගේ හුරතල් හිනාව බල තනියෙන් hina වෙනවා ආච්චි අම්මලා. පොඩි උන්ගේ පොඩි හිනාව. වේදිකාවේ දස්කම් පෑ පුතාගේ දුවගේ සිරියාව හිතා නෑදෑයෝ සතුටු වෙනවා. තමා ලද ජයග්‍රහණ හිතා තමන් හිතෙන් සතුටු වෙනවා. පින්වතුනි, ලාමක දෙයින්ම සතුටු වෙන්න පුරුදු වුණ අපි ඔය හිතේ චූටි ඉඩක්වත් තියාගන්නකෝ. අමා නිවන සාන්තයි ප්‍රණීතයි කියලා නිවන ගැන හිතලා සතුටු වෙන්න. ඒ අමා නිවන සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොට මාගේ ශරීරේ අප කාගේ ශරීරේ රෝමෝද්ගමනය වෙන්නේ කවද්ද? ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොට මේ මුහුණ සඳක් වගේ සිරියාවෙන් පිපී යන්නේ කවද්ද? මේ මුව මණ්ඩලට සිනහවක් නැගින්නේ කවද්ද? ඒ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා හිතනකොට. විභාගයකින් ජයගත්තා කියලා ආරංචි වුණ කෙනෙක්ගේ මුහුණේ සතුට බලන්න. කරදරයකින් නිදහස් වුණා කියලා ආරංචි ආපු ගමන් එන සතුට බලන්න. අමා නිවන සාන්තයි ප්‍රණීතයි කියලා දුකෙන් නිදහස් වීමක් ගැන අහනකොට ඒ මුහුණේ සිරියාව එන්නේ කවද්ද? ඒ නිසා අපිට අමතක වුණ තැනක් මේ. ඒ තමයි අපි නිවන් පතනවා. නිවන මොකද්ද කියලා දන්නේ. නිවන් පතනවා. නිවන ගැන විස්තර කරපු වචන ටිකවත් දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් හොඳයි අර නිර්වාණ වන්දනාවට එකතු කරගෙන එතකොට අනේ මේ මුව මණ්ඩලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩලේ දේශනා කොට වදාළේ යමා නිවන අපිට සජ්ජායනා කරන්න හරි ලැබෙන කොයිතරම් වාසනාවක්ද මේ වෙසක් පුන් පොය දවසේ ඒ බණපදේ මේ ශවනට මොහොතක් වැටෙන්න හරි මේ පින්වතුන්ට වාසනාව ලැබුණානේ කියලා සතුටටපත් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිවන ගාථාවලින් විස්තර කළා. අසංකතං නන්ත මනාසවංච සච්ඡංච පාරං නිපුණං සුදුද්දසං
අජජ්ජරං දුවං අපලෝකිතංච අනිදස්සනං නිප්පපංච සන්තන්ති. ඒ අමා නිවන හේතුඵල ධමයෙන් හැදුන එකක් නෙවෙයි. කියන්නේ හට ගන්නවා වෙනසෙනවා කියලා එකක් නිවනේ නැහැ. ඒකට කියන්නේ අසංකතයි. මේ නිවනේ කෙලවරක් තියනවා කියලා එකක් නැහැ. ඒකට කියන්නේ අනන්තයි. ඊළඟට ආශ්‍රව සහිත දෙයක් නෙවෙයි නිවන කියන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී ආශ්‍රව නැහැ. ඒකට කියනවා අනාශ්‍රව. ඊළඟට මේ නිවන කියන්නේ ඒකාන්ත සත්‍යයක්. එතන මුලාව බොරුව නැහැ. ඒකට කියනවා සත්‍යං. නිවන කියන්නේ සසරෙන් එතර වුණ එකක්. පාරං. නිවන කියන්නේ තියුණු නුවණකින් දකින්න ඕන දෙයක්. නිපුණං. ඒ වගේම නිවන දකින්න එක, නිවන් අවබෝධ කරගන්න එක ලේසි නෑ. ඒකට කියනවා සුදුද්දසං. ඊළඟට නිවන කියන එක දිරල යන එකක් නෙවෙයි. අජජ්ජරං. නිවන කියන්නේ ස්ථීර දෙයක්. දුවං. නිවනේ හට ගැනීම නැසීම් වලින් බිදෙන දෙයක් නෙවෙයි. ඒකට කියනවා අපලෝකිතං. නිවන නිදර්ශන රහිත දෙයක්. අනිදස්සනං. කෙලෙස් පසුපස්සෙන් පන්නන දෙයක් නෙවෙයි නිවන කියන්නේ. නිප්පපංචං. ඒ නිවන කියන්නේ සාන්ත සංසිඳී ගිය තැනට. ඒකට කියනවා සන්තං කියලා. පින්වතුනි, ඒ අමා මහ නිවනයි. සාදුකාර දෙවි ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ අමා නිවන ගැන වදාළා ගාථාවලින් අමතං පනීතං සිවංච කේමං තණ්හක්කයෝ අච්චරියංච අබ්භූතං අනීතිකං අනීතික ධම්මං නිබ්බානමේතං සුගතේන දේසිතන්ති. සුගතයන් වහන්සේ වදාළ ඒ අමා මහ නිවන අමෘත. ඒකට තමයි අමෘතය කියන්නේ. මරණයටපත් වෙන්නේ නැති දේ අමතං. අතිශයින්ම උතුම්. ඒකට කියනවා පනීතං. සසර බය නැති සුන්දර තැන. සිවං. උපද්‍රව නැති තැන. කේමං. තණ්හාව ශේවී ගිය තැන. තණ්හක්කයෝ. කලාතුරකින් තමයි නිවන කියන එක. බුදු කෙනෙක් පහළ වුණොත් විතරයි නිවනක් කියන එකක් දකින්න පුළුවන්. ආච්චර්යය. එහෙනම් අපි මේ ආච්චර්යයන් කියන එක මේ සුදුසුම ගැළපෙනම වචනේ තමයි ආච්චර්යයන් කියන්නේ. ඒක හරියටම ගැළපෙන්නේ කාටද? මේ කුමකටද? නිවනට. ඊළඟට අద్භූතං. අద్භූත දෙයක්. ඒ වගේම අනතුරු නැති තැනක්. අනීතිකං. අනතුරු නැති ස්වභාවයට අයිති දෙයක්. අනීතික ධම්මං. පින්වතුනි, ඒ තමයි අමා මහ නිවන. සාදුකාර දෙවි ශ්‍රවණය කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අජාතං අභූතං අනුප්පද්දවංච අකතං අශෝකං අතෝ විශෝකං අනුපසග්ගං අනුපසග්ග ධම්මං නිබ්බානමේතං සුගතේන දේසිතන්ති. සුගතයන් වහන්සේ විසින් වදාරන ලද ඒ අමා නිවන නූපන් දෙයක්. අජාතං. හට නොගත් දෙයක්. අභූතං. උපද්‍රව නැති දෙයක්. අනුපද්දවං. කිසිවකින් තොර නොකර කිසිවකින් නොකරන ලද දෙයක්. අකතං. ශෝක රහිත දෙයක්. අශෝකං. ශෝක බැහැර වූ දෙයක්. විශෝකං. පීඩා රහිත දෙයක්. අනුපසග්ගං. පීඩා රහිත ස්වභාවයෙන් යුතු දෙයක්. අනුපසග්ග ධම්මං. පින්වතුනි, ඒ අමා මහ නිවනයි. සාදුකාර දෙවි ශ්‍රවණය කරන්න. ඒ අමා මහ නිවන ගැන බුදුරජාන් වහන්සේ වදාලා ගම්බීරංචේව දුප්පස්සං උත්තරංච අනුත්තරං අසමං අප්පටි සමං ජෙට්ඨං සෙට්ඨන්ති උච්චතිති. ඒ අමා මහ නිවන ගැඹුරටම පමුණුවන දෙයක්. ප්‍රඥාවේ ගැඹුරම තැන තමයි අමා මහ නිවන. ඒකට කියනවා ගම්බීරං. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නම් දකින්න බෑ. ලීසියෙන් දකින්න බෑ. දුප්පස්සං. සියලු ලොව තරණය කරපු දෙයක්. උත්තරං. නිවනට වඩා උතුම් වෙනත් දෙයක් නෑ. අනුත්තරං. නිවනට සමාන දෙයක් නෑ. අසමං. නිවනට සම කළ හැකි කිසිවක් නෑ. අප්පටි සමං. සියලු ගුණයන්ට වඩා වැඩිමහලු නිසා ජෙට්ඨං කියනවා නිවනට. සියලු ගුණයන්ට වඩා ශ්‍රේෂ්ඨ නිසා සෙට්ඨං කියනවා. පින්වතුනි, ඒ අමා මහ නිවනයි. සාදුකාර දෙවි ශ්‍රවණය කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ තවත් ගාථාවකින් වදාලා ලේනංච තානං
අරණං අනංගනං ආකාච මේතං විමලන්ති උච්චති දීපෝ සුඛං අප්පමානං පතිට්ඨා අකිංචනං අප්පපංචන්ති උත්තන්ති. ඒ අමා මහ නිවන සසර දුකින් පීඩිත අයට රැකවරණය ඇති කරන ලෙන වගේ. ඒ නිසා ලේන සසර දුකින් බේරා ගන්නා තැන ත්‍රාණ, කෙලෙස් නැති තැන අරණ, උපක්ලේශ නැති තැන අනංගන, දොස් නැති තැන අකාච, නිර්මල තැන විමල, සසර සැඩ සයුරට යට නොවන දූපත දීප, කෙලෙස් නැතිවීමෙන් සැප ලබන තැන සුඛං, පමන නොකල හැකි තැන අප්පමාන, සසර සයුරෙහි නොගිලී පීඨන තැන පතිට්ඨා, රාගාදී කෙලෙස් නැති තැන අකිංචනං, පසුපසින් කෙලෙස් හඹා නොයන තැන අප්පපංච කියලා එක එක නමින් හඳුන්වනවා. මේ තමයි අමා මහ නිවනට කියන නම. සාදුකාර දිදී ශ්‍රවණය කරන්න. ඔබ අමා මහ නිවන කී ගමනක් නම් හිතෙන් පතලා ඇතිද? හැබැයි කවුරු හරි ඔබට කිව්වොත් අමා මහ නිවනට කියන නම් 5ක් කියන්න කියලා. හැබැයි අද නම් කියන්නේ දීපං ලේනං ඨානං සරණං පරායනං අනංගනං දෙට්ටං සෙට්ටං අකිංචනං කම්පා නැති තැන. ඒ නිසා ඒ නිර්වාණ වන්දනාව, නිර්වාණය සිහි කරන එක හිතෙන් පින්වතුනි ඇති කරගන්න. මේ කෙලෙස් සහිත දේ ඉක්මවා ගිය තැන, තෘෂ්ණාව සෙවූ තැන තමයි නිවන කියලා. කාටත් පාඩම් කරගන්න පහසු වාක්‍යයක් තමයි ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. තන් නිබ්බානං සරණං ගච්ඡාමි සිරසා නමාමි අභිපූජයාමි. ඒ නිවනට වඳිනවා. මේ නිවන කියන එක හිතේ රැවුදුන්නේ නැත්නම්, සසර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන එක රැවුදුන්නේ නැත්නම්, අපි කරන පින කැටි වෙන්නේ ලෞකික අරමුණු උදෙසා. ඒක හරියට මේ වාගේ පුප්පානිචේව සුචිනන්තං. ඔන්න මල්කාරයෙක් ඉන්නවා. ඒ මල්කාරයා මල් නෙලනවා. මල්කාරයා මල් නෙරන්නේ මොන අදහසින්ද? මල් ගොතනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් ගත්තොත් අපි ඔන්න පන්සලට යන්න මල් ගමු කියලා. ඒක දැන් මල් කඩනවා. මේ ඔක්කොම මොකටද මෙයා කරන්නේ? පන්සල් යන්න. එතකොට නෙලන මලක් පාසා එයා මුලින් පිහිටෙව්වා නම් මං පන්සල් යන්නයි මල් කඩන්නේ කියලා කඩන මලක් මල් ටික ඔක්කොම බන්ධනය වෙන්නේ, එකතු වෙන්නේ පන්සල් යනවා කියන අරමුණත් එක්ක. පුප්පානිචේව සුචිනන්තම් ව්‍යාසත්ත මනසන්හරා. මේ මිනිසුන්ගේ හිත බන්ධනයෙන් බැඳිලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අතිත්තං ඒව කාමේසු. මේ ලෝක සත්වයා කවදාවත් කාමයෙන් නම් සතුට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝක අපි කියමු කෙනෙක් පින් කරනවා ලස්සන රූපයක් ලැබෙන්න කියලා. ඔන්න එයාට කියමුකෝ ලස්සන රූපයක් ලැබුණා කියලා. එදාට දැන් ඇති කියලා එයාට හිතෙන්නේ නැහැ. එයා එදාට පත්තනවා ලස්සන හඬක් ලැබෙන්න කියලා. ලස්සන හඬක් ලැබුණා කියන්නකෝ. එදාට එයා ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයා එදාට පතනවා මා ලෝකෙ ප්‍රසිද්ධ වෙන්න කියලා. ප්‍රසිද්ධ වෙන්න පතනවා කියන්නකෝ. එයා එදාට පතනවා මා රජ වෙන්න කියලා. ඒ නිසා මේ කාම සම්පත් පැතිල්ලේ නම් ඉවරයක් නැහැ. දැනට තියෙන ඌනතාවයට අනුව පැතුම පතනවා. ඒකට අවසානයේ දන්නේම නැතුව වෙන්නේ පින් කරලත් ලෞකික දේවල්ම පතලා. ඒ නිසා ලෞකික දේවල් පතන්න එපා. අපි මේ ලෝකයේ පින්වතුනි නොවින්දපු සැපක් නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා පින්වත් මහණෙනි, ගොඩාක් සැප සම්පත් විඳින හොඳ යාන වාහනවල ඉන්න, මාලිගා මන්දිරවල ඉන්න කෙනෙක් ඔබට දකින්න ලැබේවි. ගොඩාක් සැප විඳිනවා. හොඳ ලස්සන නෝන කෙනෙක් ඉන්නවා, ලස්සන මහත්තයෙක් ඉන්නවා,
ලස්සන උරතල් බබාලා ඉන්නවා. ඊළඟට ලස්සන ගෙයක් තියෙනවා, හොඳ වාහන තියෙනවා. දෙන්න රණ්ඩු වෙන්නේ නැහැ. පුදුම ආදරෙන් ඉන්නවා. පුදුම සැපක් භුක්ති විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔය වාගේ කෙනෙක් දකින්නකොට නිට්ඨමේතං ගන්තබ්බං, ඒකාන්තයෙන් හිතන්න මම සංසාරයේ මේ වාගේ සැප වින්දා. හැබැයි සැපට මොකක්ද උනේ? අනිත්‍ය වුණා. නැසී ගියා. වෙනසී ගියා. වෙනස් වුණා. එහෙනම් තව මොනවද පතන්නේ? එහෙනම් ඒ පතන දෙයටත් මොකද්ද වෙන්නේ? අනිත්‍ය වෙනවා, නැසෙනවා, වෙනසෙනවා නේ. දුක් විඳින සත්වෙක් දකින්න කිව්වා. අත්පය නැතුව, අසූචි ගොඩේ, දිව එළියට දාගෙන, ඇස් ලොකු වෙලා, විකෘති ළමෙක් කියන්නකෝ. දුක් විඳින කෙනෙක් දකිනවා. නිට්ඨමේතං ගන්තබ්බං, ඒකාන්තයෙන්ම තීරණයකට එන්න මාත් මේ විදියට හිටියා. තංකිස හේතු, ඒකට හේතුව මොකද්ද? දීර්ඝත්තං හෝ භික්ඛවේ සංසාරා, මේ සංසාරේ එච්චරම දීර්ඝයි. මේ අතපය නැතුව කොටෝ විදිහට අපි ඇවිත්තා මේ පොළොවේ. අපි අද අතපය දික් කරන මේ මහ පොළොවේ කකුල් නැතුව බඩ ගෑවා අපි. මේ මහ පොළොවේ හැම තැනම ඕපදූප හොය හොයා යන මේ පොළොවේ ඇස් අන්ධ වෙලා කෝටුවකින් මෙහෙම ගියා සංසාරේ අපි මේ මහ පොළොවේ. මේ අඩිය තියලා ඉන්න මෙතනම. මා බණ කියන මේ ධර්මාසනේ තියෙන තැනම මා සංසාරේ ගොළුෙක් වෙලා හිටපු වාර අනන්තයි. ඔබ කාට හරි අතපය දික් කළා කෑ ගහනවා නම් යම් තැනක ඉඳලා එතනම ඔබ කතා කරගන්න බැරුව ඉපදිච්ච ජීවිත අනන්තයි. සංසාරේ ඉච්ඡරම දීර්ඝයි. පින්වත් මහණෙනි, මේ මහ පොළොවේ හිස තිබ්බේ නැති තැනක් නැහැ. මේ ආකාශේ පියාසර නොකරපු තැනක් නැහැ. ඉච්ඡර දීර්ඝයි සංසාරේ. තවත් මොනවද අපිට පතන්න තියෙන්නේ? මේක නුවණින් තේරෙනවා නම් මේ ලෝක සත්වයාට එකම එක ප්‍රාර්ථනාවක් කරනවා. ඒ සත්පුරුෂ පින්වන්ත සත්වයාගේ මනසේ එකම එක ප්‍රාර්ථනාවක් රැව් දෙනවා. ඒක කලින් නොපතපු දෙයක්. ඒක කලින් නොලැබූ දෙයක්. ඒක කලින් ගියේ නැති තැන. ඒ කලින් ආපු නැති තැන. කලින් දැක්ක නැති තැන. කලින් විඳපු නැති තැන. කලින් හිතා ගන්නවත් බැරි තැන. කලින් පතපු නැති දෙයක්. මොකක්ද ඒ දේ? අමා මහ නිවනයි. අමා මහ නිවනයි ඒක. ඒ ශාන්ත පදය මේ මනසින් පැතුවොත් ඒකනම් කවදාවත් ඒක අනිත්‍යයට අයිතිද? අස්ථිර බවට අයිතිද? වෙනස් වන දෙයට අයිතිද? මේ ලෝකෙට අයිතිද? කඳුලට අයිතිද? වැළපීමට අයිතිද? ඔබ මහා මන්දිරයක් පතනවා නම් මහා මන්දිරවල කඳුළු සලසලා කොච්චර මිනිස්සු ඉන්නවද? ඔබ මහා මන්දිරේ පතන්නේ කඳුලත් එක්කමයි. ඔබ ලස්සන රුවක් පතනවා නම් ලස්සන රූපයකින් අඬ අඬා ඉන්න අය කොතෙක්ද? ඔබේ ලස්සන රුව පතන්නේ ওই කඳුලත් එක්කමයි. ඔබ හොඳ මහත්ෙක්, හොඳ දුවෙක්, හොඳ මේ බිරිඳක් පතනවා නම් හොඳ මහත්ෙක් ඉන්න, හොඳ බිරිඳක් ඉන්න අය කොයිතරම් අඬනවද, හදවතින් විඳවනවද? ඔබ ඒ පතන්නේ දුකත් එක්කමයි. අපි කියමු ඔබ දරුවෙක් පතනවා. දරුවන් ඉන්න අම්මලා තාත්තලා කොයිතරම් කඳුළු සලනවද? ඒ නිසා ඔබ ඒ පතන්නේ කඳුලත් එක්කමයි. ඔබ දිව්‍ය ලෝකයක් පතනවා නම්, ඔබ බ්‍රහ්ම ලෝකයක් පතනවා නම්, ඒ සෑම ලෝකයක්ම පතන්නේ මේ සංස්කාර ධර්මය සමගමයි. හැබැයි කඳුල නෑ, අශෝකං විශෝකං, ශෝකේ දුරු වෙච්ච තැන, ශෝකේ නැති වෙච්ච තැන, බය රහිත තැන, තැති ගැනීම රහිත තැන, දුක් නැති තැන. එකම එක දෙයයි මේ තුන් ලෝක ධාතුවේම තියෙන්නේ. කුමක්ද? අමා මහ නිවනයි. ඒ නිවන සාන්තයි, ප්‍රණීතයි. ඒ නිවන සාන්තයි, ප්‍රණීතයි. ඒ නිසා මේ හදවතේ මලක් පිදුවා. ඒ පුදන මලේ පිනේ මා රංවන් වේවා. ඒ ළඟට විසාකා වගේ මේල පළඳනා දරාගෙන උපභෝග පරිභෝග භව සම්පත් ඇතු
කියලා එකම ධම් සභා මණ්ඩපයකට අඬාගෙන යන්න පතන. අමාමහ නිවන පැතුවොත් ඒ අමාමහ නිවනට මූලික වෙන්න තියෙනව කරුණු සත්පුරුෂ ආශ්‍රය, සී සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මානුධම් ප්‍රතිපදාව. මේ මූලික ප්‍රවේශයත් එක්කමයි ඒක තියෙන්නේ. ඒ නිසා නිවන පැතනවද යම් කිසි කෙනෙක් ඒ කුසල පාක්ෂික සියලු ධර්මයෝ එයා පැතුවා වෙනවා. එතනින් මෙහා දැන් පින්වතුනි මා මේ කියූ දේ ඔබට තේරෙනවද? ඒ තමයි බුදුරජාන් වහන්සේ වදාලා මොන්නවාරි සැපක් විඳින කෙනෙක් දැකලා හිතන්න කිව්වා මම ඔය සැප වින්දා කියලා. එහෙනම් දැන් අපිට මොකද වුනේ? ඒ සැප අනිත්‍ය වුණා, වෙනස් වුණා, ජරා මරණ වලටපත් වෙලා නැතිලා ගියා. දැන් ආයෙත් පතනවා. ආයෙ පතන්නෙත් එන අනිත්‍ය දෙයක්, නැසෙන දෙයක්, වෙනසෙන දෙයක්. ගම් වතුර එනකොට අනේ මෙහෙම කන්නන් එපා. ඊළඟට ඔය දැන් රටේ ලෝකේ තියෙන තත්ත්වෙත් එක මේ මොකක්ද අනේ මෙහෙම ලෝකයක් නම් එපා. පින්තුනි තව ටික කාලය අපිට තියෙන්නේ. පතනවා නම් පතන්න අමාමා නිවන. මේ ලංකා ද්වීපය මගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවුරුදු 5000කට බුද්ධානුභාවයේ පිහිටවපු රටක්. මේ රට අවුරුදු 5000ක් පවතින. ඒකට අපි අහලා තියෙනවා නේද? යම් කාලෙක ගිහිල්ලා මේ මුර්ග සංඥාව පහළ වෙලා එකිනෙකා කා කොටා ගන්න කාලයක් එනවා. ඒ ලංකාවේ නෙවෙයි. මේ ලංකාව අවුරුදු 5000කින් ඉවරයි. ධාතු පරිනිර්වාණේ සිදුවන ගමන් බුදුරජාණන් වහන්සේගේ අදිස්ථානය කළේ ඒ දක්වා පමණයි. එතකොට මේ රට අයිති පිරිසක් හිටියා. ඒ පිරිස දැන් ගිරිදිවයිනේ ඉන්නේ. ඒ පිරිසට මේ ලංකා දූපත පේනවා. පේනකොට ඒ අයට පොඩි කාලයක් අවුරුදු 5000ක් කියන්නේ යක්ෂයන් අවුරුදු 1000 ගණන් ආයුෂ තියෙන අය. ඒ අයට අවුරුදු 5000 කියන්නේ සුළු කාලයක්. ඒ අයට පේනවා අන්න අපි හිටපු රට කියලා තප්පරේට පේනවා. පෙනිච්ච ගමන් මේ අය මේකට එනවා. ආපු ගමන් මේ මිනිස්සු එක දවසින් ඉවරයි. ඔබට දැන් ලාවට හිතෙන්නේ නැද්ද මේ රටේ ලෝකේ වෙන දේවල් අනුව හරියට කැළඹුණොත් එක දවසේම මිනිස්සුට ඉවර වෙන්න බැයිද? ඉතින් දැන්මුත් තේරෙනවා නම් ඔය යක්කු ඇවිල්ලා නැතුව ආපු තැන කවර කතාවද? අවුරුදු 5000කට රෙන්ට් එකට ගත්තා මේ ලංකාව. අපිත් අවුරුදු 50කට 60කට කෙටි කාලයකට අපිත් ආවා. රෙන්ට් එකට ගත්ත රටකට චූටි කාලයකට අපිත් ඇවිල්ලා. දැන් කුමක් උදෙසාද පතන්නේ? කුමක්ද අපි සොයන්නේ? එහෙනම් මෙතෙක් පතලා නැත්තම්, මෙතෙක් තීරුණේ නැත්තම් මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම උතුම්ම ප්‍රාර්ථනාව එයාමා නිවන. ඒ නිවන හිතට ආවට පස්සේ පූජා කරන පොඩි දේම් පුදුම පිං රැස් වෙනවනේ. ඔන්න එක රහතන් වහන්සේ නමක් වඩිනවා. වඩිනකොට අවුවේ වඩින්නේ. එක මානවකෙක් පාවන් සංගලක් දාගෙන එයත් ගමනක් යනවා. යනකොට රහතන් වහන්සේ අවුවේ එනවා. රත්තුන පොළොවේ පා තබා. ඒ උපාසකයා බණ අහපු කෙනෙක්. නිවන ගැන දන්න කෙනෙක්. ඒක සාන්තයි ප්‍රණීතයි කියලා. එතකොට ඒ මානසිකාරය එයාට තියෙනවා. ඉතින් එයා එනකොට රහතන් වහන්සේ යව්වේ වඩිනවා. එතකොට මේ එකපාර මතක් වුණා මේ අනේ මේ ශ්‍රමණයන් වහන්සේගේ පා පිච්චෙනව නේද කියලා. ඉක්මනට අවසරයි ස්වාමිනී කියලා වැඳලා තමන්ගේ බාට දෙක ගලවලා උන්වහන්සේගේ සිරිපතුල් ළඟ තිබ්බා. තියෙන ගමන් කල්පනා කළා එම්බා පාවන් සංගල ඔබ මාව සාන්ත අමෘත පදයට මාව අරන් ඵලයක්. අර පාවන් සංගලට කියන උඹ මාව අමා නිවනට අරන් ඵලයක් කියලා පාවන් සංගල දැම්ම. පස්සේ කාලෙක රහතන් වහන්සේ දේශනා කරනවා මං සාන්ත පදේ අවබෝධ කළේ අර පිනට ගියලා. දැක්කද? හිතේ නිවන තියාගන්න. හිතේ නිවන තියාගන්න. පුදන මලක්, දල්වන පහනක්,
පැතිරී යන සුවඳක් තමන්ගේ දෑතින් පුදනකොට අනේ මේ පිනෙන් මං ඒ සාන්ත පදයට මාව ඇරන් යත්වා. හිතේ තියෙනවනේ පැම් බඳුනක් අතට ගන්නවා, ගිලම්පස එකක් අතට ගන්නවා, අටපිරිකරයක් අතට ගන්නවා, පූජාවක් අතට අරන් ගිහිල්ලා මෙහෙම පුදනවා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා. පුදනකොටම බර අඩු වෙනවා, අතට සැහැල්ලු වෙනවා. අනේ මේ පින් බලෙන් සකල කෙලෙස් බර මා තුලින් නැති වී යනවා. බර දෙයක් පූජාවට අරන් ඇවිල්ලා පිදුවට පස්සේ සැහැල්ලුව බලන්න. ඒ සැහැල්ලුවෙන් හිතනවා අනේ මං සියලු කෙලෙස් වලින් කෙලෙස් බහරයෙන් මා නිදහස් වෙනවා නම් ඒ හැම මොහොතකම එයාගේ හිතේ අරමුණක් වැඩ කරනවා අමා මහ නිවන කියලා. පින්වතුනි, ඇති ලෞකික දේවල් පැතුවා ඇති, උපභෝග පරිභෝග සම්පත් පැතුවා ඇති. රජ සිටු මැතිවරු වෙන්න තවමත් පතනවද? රජ වෙන්න පතනවද? මැති ඇමතිවරු වෙන්න පතනවද? ලොකු වාහනවල VIP ලයිට් දාගෙන යන්න පතනවද? එහෙනම් දැන් හොඳට දැනෙන වෙලාවේ පතන්න ඒ නිවන සාන්තයි, ප්‍රණීතයි, මට අමාමහ නිවනම ලැබේවා කියලා. මේ සකල දුකෙන් නිදහස් වීමම ලැබේවා කියලා. ඒ නිසා ඒ නිවන සාන්තයි, ප්‍රණීතයි, සියලු කෙලෙස් බැහැර වූ තැන, කෙලෙස් සහිත කර්ම බැහැර වූ තැන, රාගේ දුරු වූ තැන, තණ්හාව නිරුද්ධ වූ තැන, ඒ අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අපිට මේ සියලු පින් කුසල් හේතු වාසනාම වේවා.